උන්වහන්සේ පාලනය සිටිනවා. ඒ නිසා උන්වහන්සේට සියල්ල පුළුවන්. සුති හොඳ නමස්කාර කාලයක් අපිට ගත කරන්න අවස්ථාව ලැබුණාට සහ හොඳ යාඥා කාලයක් අපිට ගත කරන්න ලැබුණාට සියලු දෙනෙක්ව මම සිහි කරන ඔබ නිවෙස් වල ඉන්නා වූ හැම කෙනෙක්ටම නැවත වාරයක් සුබ සතියක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ දකින්න ඇති අපි හැම කෙනෙක්ම මේ වෙනකොට අපි කෝපි කෝප්පය බොමින් අපි විවේකයෙන් සහ සමාදානයෙන් අද දවසේදී නමස්කාරයට ඔබත් සමග එක්ව වෙනවා. මම ඔබෙන් ඉල්ලා සිටිනවා ඔබට පුළුවන් ඉරිදා උදෑසන ඔබගේ කෝපි එක නැත්නම් ඔබේ තේ එක ලෑස්ති කරගෙන ඔබට අපිත් එක්ක පුළුවන් එකතු වෙන්න ඉරුදින නමස්කාරට ඔබේ යාළුවන්ද ඔබේ පවුලේ අයත් සමග එකතු වෙලා ඔබට පුළුවන් බොහොම විවේකීව ඉරිදා දවසේදී දෙවියන් වහන්සේට සමග නමස්කාරට එකතු වෙන්න. මම ඔබෙන් ඉල්ලා සිටිනවා වගේම ඉරිදා දවසේ ඔබ සභාවට එන්නේ නැහැ කියලා ඔබ වැඩ දා ගන්න යන්න එපා. ඔබේ දෙවියන් වහන්සේට අපි දෙන්නා වූ කාලය දෙවියන් වහන්සේට දෙනා වූ දවස ශුද්ධ ලෙස උන්වහන්සේ සමග පවත්වන්න ඔබ හැම කෙනෙක්ම උනන්දු වෙන්න. අපිට ඔබ දකින්න නැහැ කියලා ඔබ මෙතන දකින්න නැහැ කියලා ඔබ එදිනදා වැඩ කටයුතු වලට යන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා. ඒකත් මතක් කරන්නට ඕනේ. හොඳයි අද දවසේදී අපි ස්වාමීන් වහන්සේගේ වචනය උදෙසා ලෑස්ති වෙමු. ස්වාමීන් වහන්සේගේ වචනය අද දවසේ අප මැදේ අපි කතා කරන්න ඕනේ. මාත් එක්ක පෙරලා ගන්න රෝම පොතේ පළවෙනි පරිච්ඡේදයේ රෝම පොතේ පළවෙනි පරිච්ඡේදයේ 18 ඉඳලා 28 දක්වා තමයි අපි කතා කරන්නට යන්නේ. රෝම පොතේ පළවෙනි පරිච්ඡේදයේ 18 ඉඳලා 28 දක්වා. දැන් අද දවසේ මම කැමති ඔබත් සමග කතා කරන්න මේ ලෝකයේ තිබෙනා ප්‍රධාන ප්‍රශ්නයක් ගැන තමයි the sin of exchanging the truth of God for a lie. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ සත්‍යතාවය බොරුවකට මාරු කිරීමේ පාපය. එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ සත්‍යතාවය දෙවියන් වහන්සේ තුලින් නික්මෙනා වූ සත්‍යතාවය බොරුවකට මනුෂ්‍යයන් හිතාමතා මාරු කිරීමේ පාපය ගැන තමයි අද ඔබත් සමග කතා කරන්න යන්නේ. දැන් මේ ගැන පෞල්තුමා ඉතාමත් ලස්සන තමන්ගේ රෝම සභාවට රෝම නගරයේ තිබුණා වූ සභාවට පෞල්තුමා යවන යවුම් පත්‍රයේදී ඔහු ඉතා හොඳින් පැහැදිලි කරලා දෙනවා. දැන් අපි බැලුවොත් එහෙම රෝම පොත කොයි කාලේ වගේද ලියවෙන්නේ කියලා අපි දන්නවා. ක්‍රිස්තු වර්ෂ 57ත් 58ත් කාලේ වගේ තමයි පෞල්තුමා මේක ලියන්නේ. මේක ඔහු ලියන්නේ කොරින්තියේ ක්‍රෙන්කය කියනා වූ නගරේ ඉඳලා. අපිට ඒ පිළිබඳ අදහසක් ගන්න පුළුවන් රෝම 16 පළවෙනි පදේ කිව්වොත් එහෙම කොහේ ඉඳලාද කතා කරන්නේ කියලා කොරින්ති සභාවේ පෞල්තුමා මේක ලියන්නේ මං හිතන්නේ ඔහුගේ තුන්වෙනි මිෂනරි ගමනේ අවසානකට ලක් වෙනකොට අවසාන කාලේ තමයි ඔහු මේක ලියන්නේ. දැන් ඔහු ලියන්න ප්‍රධාන හේතු වෙන කාරණා කීපයක් තියෙනවා. අපි ඒකත් අධ්‍යයනය කරලා බැලුවොත් ඒ තමයි ෆීබි කියනා වූ සභාපතිය ඩයකොන කෙනෙක් නේද? ඩීකන් කෙනෙක්. ෆීබි නේද? දෙවියන් වහන්සේගේ මොනවාද ප්‍රීතිය ඇති මං හිතන්නේ. right? ෆීබි කියනා වූ ඒ දේවදාසිය රෝමයට යන්න බලාපොරොත්තු වෙන. ඉතින් පෞල්තුමා මේ ලියුම හසුන අවස්ථාවක් කරගන්නවා රෝම සභාවට කියන්න මේ සහෝදරිය එනවා ඔහු අයව ආදරෙන් පිළිඅරගෙන ඇයට උපස්ථාන උපකාර කරන්නට කියලා. හැබැයි ඒත් එක්කම පෞල්තුමා මේ හසුනෙන් ඔහු තවත් කීපයක් අරමුණු ඉෂ්ට කරගන්න බවක් අපිට පේනවා. තමයි පෞල්තුමාගේ රෝමයට එන පැමිණීම. මේ දක්වා ඔහුට බාධා වෙලා තිබුණා. ඔහුට එන්න විදියක් නැතුව තිබුණා රෝම සභාව බලන්න. ඉතින් ඔහු බොහෝ වර උත්සාහ කළා තිබුණා. නමුත් දැන් ඔහු කියන මම එන්න මට දොරක් ඇරලා තියෙනවා. ඒ නිසා මම එන්න යනවා. ඔබට පුළුවන් මගේ පැමිණීමට කාරණා සූදානම් කරගන්න කියලා. ඒකත් හොඳ දෙයක් නේද? සභාපාලකර එන්න කලින් හොඳ ලියුමක් දාලා නේද? ඔවුම සූදානම් කරගන්නවා. ඒ විතරක් නෙමෙයි දෙවෙනි කාරණා තමයි සුභාරංචිය කියන්නේ මොකක්ද කියලා රෝම සභාවට ගැඹුරින් පැහැදිලි කරලා තිබ්බා. නැත්නම් එක්ස්ටෙන්සිව්ලි and completely දීර්ඝ වශයෙන් සම්පූර්ණ වශයෙන් සුභාරංචිය කියන්නේ කුමක්ද කියන එක පැහැදිලි කරලා දෙන්න. දැන් අපි දන්නවා සුභාරංචිය අපිට ඉතාමත්ම කෙටියෙන් ලුහුඬු කරලා කියන්න පුළුවන්. මොකද්ද? දෙවියන් වහන්සේ මනුෂ්‍යයා පාපිෂ්ඨයි. දෙවියන් වහන්සේ ප්‍රේමණීයයි සහ ධර්මිෂ්ඨයි. ඒ නිසා මනුෂ්‍යයාගේ පාපයට දඬුවමක් තිබෙනවා. ඒ දඬුවම තමයි නිරය. හැබැයි දෙවියන් වහන්සේගේ ප්‍රේමණීයභාවය නිසා උන්වහන්සේ මනුෂ්‍යයට ගැලවෙන මාර්ගයක් නිර්මාණය කරලා තිනවා. ඒ තමයි ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ පූජාව. ඒක පිළිගන්නා ඕනේ කෙනෙකුට උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ලැබෙනවා. සහ ඒ ධර්මිෂ්ඨකමත් එක්ක පාප සමාව ලැබෙනවා. ඔහු විනාශයෙන් සදාකාල ජීවිතයට ඇතුළු වෙනවා කියනවා. මේ කෙටියෙන් සුභාරංචිය කීම අපිට කරන්න පුළුවන්. හැබැයි පෞල්තුමා මේ සුභාරංචිය පිළිබඳ සම්පූර්ණ පණිවිඩය අපි දකිනවා රෝම හසුනේ ලස්සනට පැහැදිලි කරලා දෙනවා. මාත් එක්ක බින්නවද?
right හොඳයි ඒ වගේම තව දෙයක් තමයි ඒක පේන්නේ නෑ ඇයි මේ ආරමුණ කියලා ඒ තමයි අපි දන්නවා පෞල්තුමා පසුපස්සේ කණ්ඩායමක් ගියා පෞල්තුමාට විරුද්ධව තමයි ජුඩයිසර්ස්ලා එහෙම නැත්නම් යුදෙව්වාදීන් කියලා නව අය ඒ පෞල්තුමාගේ සේවයට පුදුම විදිහට කරදර බලපෑම් කරා ඉතින් පෞල්තුමා මේ රෝම සභාව තුල කිතුණු සභාව තුල යුදෙව් සහ අන්‍ය ජාතිකයන් අතර පොඩි ටෙන්ෂන් එකක් තිබුණා ඒ ටෙන්ෂන් එක ඊස් කරන්න එහෙම නැත්නම් ඒ ටෙන්ෂන් එක අයින් කරලා දාන්න අපි දන්නවා විශේෂයෙන්ම 9 ලෙක්වර්ස්ලි පරිච්ඡේද වලට එනකොට පෞල්තුමා එක වඩා හොඳින් පැහැදිලි කරලා දෙනවා අපිට දකින්න පුළුවන් ඒ ටෙන්ෂන් එක ඉවත් කරලා යුදෙව්වන් සහ කිතුණුන් මේ අන්‍ය ජාතිකයන් දෙගොල්ලම උන්වහන්සේ තුල එකම උරුමයකට කැඳවනු ලබලා තිබෙනවා කියනා වූ ඒ කාරණාව පැහැදිලි කරලා දෙන්නත් පෞල්තුමා මේ ලියුම භාවිතා කරනවා ඒ කෙසේ වුණත් අපි බැලුවොත් මේ කොටස අපි දන්නවා මේ කොටසේදී 17 වෙනි පදේ අපි බැලුවොත් මෙහෙම කියනවා මොකද්ද කුමක්කේද ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වේයි ලියා තිබෙන ලෙස ඇදහිීමෙන් පැමිණෙන දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ඇදහිීම පිණිස එහි එළිදරව් වී තිබේ සුභාරංචිය තුල ඇදහිීමෙන් එන්නා වූ ධර්මිෂ්ඨකම තිබෙනවායි කියලා පෞල්තුමා කියමින් එතුමා කියන්න උත්සාහ කරන්නේ දැන් උන්වහන්සේ අඩිතාලමක් දානවා පෞල්තුමා අඩිතාලමක් දානවා සුභාරංචිය පැහැදිලි කරලා දෙන්න ඒ තමයි මේ ලෝකය දෙවියන් වහන්සේ ඉදිරියේ වරදට පත් වෙලා තිබෙන නිකන් නෙමෙයි සමහරක් අය කියනවා නේද ඇයි දෙවියන් වහන්සේ ලෝකයේ වරදට පත් කරන්නේ ඇයි දෙවියන් වහන්සේ ලෝකේ ඉන්න මනුෂ්‍යයන්ව විනිශ්චය කරන්නේ ඇයි දෙවියන් වහන්සේ මෙච්චර දරුණු දෙවි කෙනෙක්ද දෙවියන් වහන්සේ ඇයි දරුණු ඇයි දෙවියන් වහන්සේ මිනිසුන්ව විනිශ්චය කරන්නේ ඇයි යාලව නිරයට යවන්නේ ඒකට හේතුවක් තියෙනවද සාධාරණ හේතුවක් තියෙනවද කියලා මිනිස්සු අහනවා ඇතැම් අය කියනවා මේ අපි දැක්ක පහුගිය කාලේ අර ඉන්දික තොටවත්ත කියන මහත්තයා එහෙම නේද කියලා තිබුණා මොනවාද පාරණ ගිවිසුමේ සහ නව ගිවිසුමේ මේ පාරණ ගිවිසුමේ ඉන්න දෙවියන් වහන්සේ බොහොම දරුණු දෙවි කෙනෙක් උන්වහන්සේ මිනිස්සුන්ට දඬුවම් කරනවා නේද ඒ දෙවියන් වහන්සේ අපිට වඩන්නේ නව ගිවිසුමේ දෙවියන් වහන්සේ හරිම හොඳයි නේද හරිම ආදරණීයයි ඒ නිසා අපි පාරණ ගිවිසුමේ දෙවියන් වහන්සේ පා නව ගිවිසුමේ ඒක තමයි මිනිස්සුන්ගේ අදහස් හැබැයි අපිට අමතක වෙන කාරණා තමයි පරණ ගිවිසුමේ ඉන්න දෙවියන් වහන්සේලා තමයි නව ගිවිසුමේ ඉන්නේ. උන්වහන්සේක පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ. ඒකට හේතුව උන්වහන්සේගේ ප්‍රධාන චරිත ගුණාංගය තමයි immutability. නේද? වෙනස් නොවන බව උන්වහන්සේගේ. ඒ වෙනස් නොවන බව නිසා උන්වහන්සේ කවදාවත් පරණ ගිවිසුම අලුත් ගිවිසුම කියලා වෙනස් දෙවි කෙනෙක් නැහැ. දැන් පෞල්තුමා නව ගිවිසුමේ ඇදහිලිවන්තයන්ට පැහැදිලි කරලා දෙනවා නෑ දෙවියන් වහන්සේ නුඹලාව විනිශ්චය කරන්න හේතුවක් තිබෙනවා. දෙවියන් වහන්සේ නිකන් මේ උන්වහන්සේට විනෝදෙට මිනිස්සුන්ව විනිරයට යවනවා නෙවෙයි. නිකන් දෙවියන් වහන්සේට ඉන්න බැරුවට මිනිස්සුන්ව දඬුවම් කරනවා නෙමෙයි. උන්වහන්සේ ඒකට පැහැදිලි හේතුවක් තියෙනවා කියලා. ඒ හේතුව තමයි මේ කොටසදී පැහැදිලි කරන් එන්නේ. ඒ නිසා පෞල්තුමා යෝජනා කරනවා මෙතෙන්දී මුළු ලෝකම පාපිෂ්ඨයි සහ අපි හැමෝම පව්කාරයෝ මොන පාපයටද කියලා අපි පැහැදිලි කරලා දෙමු. ඒ නිසා දෙවියන් වහන්සේගෙන් එන ධර්මිෂ්ඨකම අපිට අවශ්‍ය තිබෙනවා. ගැලවුම් කාර්යයක් අපිට අවශ්‍ය වෙලා තිබෙන්නේ මෙන්න මේ නිසා කියලා ඒ ස්ටේජ් එක හදන්න පෞල්තුමා මේ කොටස භාවිතා කරනවා. නමුත් මේ කොටස තුල අපි බලමු මම කලින් කිව්වා වගේ ලෝකයේ මිනිසයා නේද the sin of exchanging God's truth to a lie. එහෙම නැත්නම් බොරුවකට දෙවියන් වහන්සේගේ සත්‍යතාවය හුවමාරු කිරීම නැත්නම් වෙනස් කිරීම මාරු කිරීමේ පාපය කියන්නේ මොකද්ද කියලා අපි අද දවසේ පොඩි අවබෝධයකට එන්න යනවා. මාත් එක කවුරුද කියවන්න රෝම 1:18. මොක්නිසාද සත්‍ය අධර්මිෂ්ඨකමින් වළක්වන්නා වූ මනුෂ්‍යයන්ගේ සියලු අභක්තිකද අධර්මිෂ්ඨකමටද විරුද්ධව දෙවියන් වහන්සේගේ උදහස ස්වර්ගයෙන් එළිදරව් වී තිබේ. දැන් එහෙමනම් පැහැදිලි ඉන්දිකතොටවත්ත මහත්තයටයි අනිත් හැම මහත්තුරුන්ටමයි පරණ ගිවිසුමේ දෙවියන් වහන්සේ විතරක් නෙමෙයි නව ගිවිසුමේ ඉන්න දෙවියන් වහන්සේට සෑහෙන්න කේන්ති යනවා නේද? උන්වහන්සේට සෑහෙන්න කේන්ති යනවා දැනටමත් මේ වෙනකොට කියනවා මොනවද දෙන්නේ? දෙවියන් වහන්සේ උදාස ස්වර්ගයෙන් එළිදරව් වෙ තිබේ. රයිට්? දැන් මේක පැහැදිලිවම ප්‍රසන්ට් කන්ටිනියුස් නේද? දැනට මේ තියෙන දෙයක්. රයිට්? පැහැදිලි වෙලා තිනවා දෙවියන් වහන්සේගේ මොනවද උදාස ස්වර්ගයෙන් එළිදරව් වෙලා තියෙනවා. එළිදරව් වෙලා තිබුණා, එළිදරව් වෙලා තියෙනවා. රයිට්? තාම මේක තියෙනවා. අපි යමු 18 වෙනි පදයට. මක්නිසාද දෙවියන් වහන්සේ ගැන දැනගන්න පුළුවන් දේ ඔවුන් තුල ප්‍රකාශව තිබේ. කුමක් හේින්ද දෙවියන් වහන්සේ එය ඔවුන්ට ප්‍රකාශ කළසේක. මක්නිසාද ලෝකයේ මෙව් තැන් පටන් දෙවියන් වහන්සේගේ අදෘශ්‍යමාන දේවන උන්වහන්සේගේ සදාකාලික වූ බලය හා
දේවකම මවන ලද දේවලින් තේරුම් ගොස් පැහැදිලි ලෙස පෙනී යන්නේය. පැහැදිලිව මෙන්න කියලා මෙතන මොකද්ද? මක්නිසා දෙවියන් වහන්සේ ගැන දැනගන්න පුළුවන් දේ ඔවුන් තුල ප්‍රකාශව තිබේ. කුමක්කේද දෙවියන් වහන්සේ ඔවුන්ට ප්‍රකාශ කළසේක. මෙන්න දෙවියන් වහන්සේ කියනවා මේ පෞතුමා කියනවා සුද්ධ ලියවිල්ලේ හැම මිනිසයාටම දැනගන්න පුළුවන් වෙන විදිහට පළවෙනි කාරණා තමයි God has made himself known to all men as the rightful owner of man's worship. නේද? මිනිසයාගේ নমස්කාරයට යුතු ලෙස පාත්‍ර විය යුතු තැනැත්තා හැටියට උන්වහන්සේ තමන් පිළිබඳව එළිදරව් කරලා තියෙන මුළු ලෝකයටම. දැන් අද මගේ දේශනාවේ කොටස් තුනයි. ඒ තමයි God's revelation, man's rebellion and God's retribution. මේ තුනම ආරකුරෙන් නේද? God's revelation දෙවියන් වහන්සේගේ එළිදරව් පළවෙනි පොයින්ට් එක. දෙවෙනි පොයින්ට් එක තමයි man's rebellion. දෙවියන් වහන්සේ මිනිස්යාගේ තිබෙනා වූ කැරලිකාරකම. තුන්වෙනි එක තමයි ඒකට දෙවියන් වහන්සේගේ ප්‍රතිචාර තමයි God's retribution. දෙවියන් වහන්සේගේ දඬුවම මෙහෙම නැත්නම් පලි ගැනීම කියලා අපිට කියන්න පුළුවන්. මොකද්ද වෙන්නේ? මෙතන කියනවා දෙවියන් වහන්සේ මෞකාරය හැටියට උන්වහන්සේගේ මිනිස්යාගේ নমස්කාරය අපිට පස්සේ මේකේ බලන්න පුළුවන් 25 වෙනි පදයට එනකොට මෙතන নমස්කාරය ගැන තමයි මේ කතන්දර යන්නේ. ඒ නිසා මෙතන කියනවා දෙවියන් වහන්සේ තමන් ගැන මිනිස්යන් හැම කෙනෙක්ටම එළිදරව් කරලා තියෙනවා මැවිල්ල ඉඳලා. God made it evident to them through the creation. දැන් මෙතන පෞල්තුමා කියනවා දෙවියන් වහන්සේ මැවිල්ල තුලින් තමන් කවුද කියලා එළිදරව් කරා කියලා. මිනිසුන්ට එළිදරව් කරලා තිබෙනවා. 20 වෙනි පදේ කියනවා මක්නිසාද ලෝකයේ මැවූ තැන් පටන් දෙවියන් වහන්සේගේ අදෘශ්‍යමාන දේවන උන්වහන්සේගේ පේන්නේ නැති ගුණාංග වන මොකද්ද? උන්වහන්සේ සදාකාලික වූ බලය සහ දෙවිකම එහෙම නැත්නම් මැජෙස්ටි නේද? එහෙම නැත්නම් ඩිවිනිටි මවන ලද දේවලින් තේරුම් ගොස් පැහැදිලි ලෙස පෙනී යන්නේය. දැන් පෞතුමා මෙතන කියනවා එහෙනම් මොකද්ද? මවන ලද දේවලින් දෙවියන් වහන්සේ ගැන අදහසක් ගන්න පුළුවන්. මේක තමයි පළවෙනි කාරණාව අපි තේරුම් ගන්න ඕනේ. මවන ලද දේවලින් දෙවියන් වහන්සේ පිළිබඳ අදහසක් ගන්නට පුළුවන්. දෙවියන් වහන්සේ මෞංකාරය හැටියට උන්වහන්සේ මිනිස්සුන් නිකන් බ්ලයින්ඩ් තිබ්බේ නැහැ. මේක අපි තේරුම් ගන්න. මවන ලද මේ විශ්වය තුල මෞං කරුවා පිළිබඳ අදහසක් ගන්න පුළුවන්. හොඳම උදාහරණය අපි ගත්තොත් මේ ෆෝන් එක. මේක ඉතාමත්ම හොඳ නිර්මාණයක් නේද? මේ හොඳ නිර්මාණය අපිට කියන්න පුළුවන් මේක ඉබේ ඇති වුණා කියලා. එහෙම නැත්නම් මේක දිහා බලපුවාම මේකේ තියෙන ලොකු තාක්ෂණයක්. මේකේ තියෙන ලොකු නිර්මාණශීලී බව. මේකේ තියෙන අරමුණක්. මේකට තියෙන අරමුණක්. මේකට තියෙන නිර්මාණශීලී බව. මේකේ තියෙන ලොකු බුද්ධියක්. මේකේ තියෙන ලොකු පිළිවෙලක්. එහෙනම් මේක දිහා බලලා යම්කිසි කෙනෙකුට මේකේ නිර්මාපකයා වන ස්ටීව් ජොබ්ස් ගැන අදහසක් ගන්න පුළුවන්. ස්ටීව් ජොබ්ස් කියන්නේ මොන වගේ ඥානවන්තයෙක්ද කියලා අදහසක් ගන්න පුළුවන්. ඒකම තමයි පෞල්තුමා මෙතන යෝජනා කරන්නේ. මේකට කියනවා natural revelation කියලා. නැත්නම් ස්වභාවික හෙළිදරව්. එහෙම නැත්නම් අපි කියනවා general revelation කියලා. මේකට බයිබලයේ පෞල්තුමා පාවිච්චි කරලා තියෙන වචනේ තමයි පෙනීරෝ කියලා කියනවා. ෆෙනීරෝ කියනවා plain නේද? එහෙම නැත්නම් පැහැදිලි එළිදරව්. මේ පැහැදිලි එළිදරව් තුළ made හදන ලද දේවල් made පොයිමා කියලා අපි කියනවා ක්‍රියේෂන් එකට මෙතෙන්දි මවන ලද්ද දේ හස්ත කර්මාන්තය කියන අදහසින් නේද? හස්ත කර්මාන්තය පිස 2:10 කියනවා workmanship කියලා. එහෙ නැත්නම් දෙවියන් වහන්සේගේ කර්මාන්තය දිහා බලලා මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන්ලු මවන ලද දෙවියන් වහන්සේ ගැන. දෙවියන් වහන්සේගේ මැවිල්ල දිහා බලලා ඕනෙම මිනිස්සෙකුට හැකියාවක් තිබෙනවා දෙවියන් වහන්සේ ගැන අවබෝධ කරගන්න. මේක තමයි අපි තේරුම් ගන්න ඕනේ පළවෙනි අදහස අද මේ කොටස බලද්දී. දෙවියන් වහන්සේ ලෝකයේ නිර්මාණය කළ මිනිස්සුව අතහැරලා නිකන් ගියේ නැහැ. පුළුවන් නම් මාව හොයාගන්න කියලා. අපි දන්නවා ඇග්නොස්ටික්ස් කියලා කට්ටියක් ඉන්නවා නේද? ඒ කියන්නේ දෙවි කෙනෙක් ඉන්නවද කියලා හොයාගන්න බෑ. ඉන්න ඇති ඒවා අපිට තේරෙන්නේ නැහැ. දෙවි කෙනෙක් ඉන්නවා කියලා ඉන්න ඇති හැබැයි අපිට තේරෙන්නේ නැහැ කියලා කියනවා තමයි. right? ඒ වගේම නොස්ටික්ස්ලා නේද? ඒ වගේම ඒතිස්ලා නේද? ඒතිස්ලා කියනවා දෙවි කෙනෙක් නැහැ කියලා. right? හැබැයි පෞතුමා යෝජනා කරනවා නෑ දෙවියන් වහන්සේ ඉන්න බව උන්වහන්සේ තමගේ මැවිල්ලෙන් පැහැදිලි ලෙස පෙන්වනවා. මොනවද පෙන්වන්නේ? උන්වහන්සේගේ බලය සහ උන්වහන්සේගේ දෙවිකම. සාමාන්‍ය මේ ජෙනරල් රෙවලේෂන් එක එහෙම නැත්නම් නැචරල් රෙවලේෂන් එක එහෙම නැත්නම් මේ මවලද මැවිල්ල දිහා බලලා දෙවියන් වහන්සේගේ මොනවද කියන්නේ? ඇඟිලි සලකුණු අපිට හොයාගන්න පුළුවන් කියලා.
දැන් අපි බලමු මොනවාද මේ කතා කරන පාවුතුමා කතා කරන දේවල් කියලා. ඒ වගේම කියනවා දෙවියන් වහන්සේ මේ හැකියාව මිනිස්යාට දීලා තියෙනවා කියලා. නේද? God gave men this ability to examine the evidence. නේද? මිනිස්යා සෝල්සි කරලා බලලා මේ එවිඩන්ස් එක නැත්තම් මේ සාධක හොයා ගැනීමට මිනිස්යාට හැකියාව දෙවියන් වහන්සේ දීලා තියෙනවා කියලා. දැන් මොනවද මේ දෙවියන් වහන්සේ ගැන හොයාගන්න පුළුවන් වෙන්නේ? ඔව් පාවුතුමා මෙතනදී යෝජනා කරන්නේ ගැලවීමේ මාර්ගයේ මිනිස්යාට ස්වභාවික ලෝකෙ දිහා බලලා හොයාගන්න පුළුවන් කියලා. ගැලවීමේ මාර්ගය වෙන ක්‍රිස්තුස් යේසුස් වහන්සේ සහ උන්වහන්සේගේ ගැලවීමේ මාර්ගය ස්වභාවය දිහා බලලා අපිට හොයාගන්න බෑ. ඒකට විශේෂ එළිදරව්වක් අවශ්‍යයි. ඒ විශේෂ එළිදරව් තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ විශේෂ එළිදරව්. එහෙම නැත්නම් ක්‍රිස්තුස් වහන්සේ තමයි මේ විශේෂ එළිදරව්. උන්වහන්සේම මම තමයි උන්වහන්සේගේ ගැලවීමේ මාර්ගය කියලා පොළොවට ආපු තරත්තා. හැබැයි දෙවියන් වහන්සේගේ බලය සහ දෙවියන් වහන්සේ කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා පැහැදිලි අදහසක් අපිට සබා ධර්මයේ දිහා බලලා විශ්වයේ දිහා බලලා තේරුම් ගන්න පුළුවන්. හොඳම උදාහරණයක් අපි බැලුවොත් එහෙම the complexity of the creation නේද? මේ මැවිල්ලේ තියෙන සංකීර්ණ බව අපි බැලුවොත් එහෙම අපි පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් එහෙම නේද? දැන් උදාහරණයක් වශයෙන් පොළොව මත මිලියන 9 මිලියන් විතර මිලියන 9ක විතර ප්‍රමාණයක් ස්පීසිස් එහෙම නැත්නම් සත්ත්ව කොට්ටාස ඉන්නවා පොළොව මත right ඒ විතරක් නෙමෙයි අපි ගත්තොත් එහෙම අපේ මේ ශීරපතේ කියනවා අපි ඉන්නා වූ ගැලැක්සියේ සාමාන්‍යයෙන් ග්‍රහලෝක බිලියන 500ක් විතර තියෙනවා ග්‍රහලෝක බිලියන 500ක් විතර අපි ඉන්නා වූ චක්‍රවාටේ විතරක් තියෙනවා ඒ විතරක් නෙමෙයි අපේ ලෝකවල අපේ විශ්වයේ trillion galaxies containing ඒ කියන්නේ galaxies නැත්තම් චක්‍රාවාට ට්‍රිලියනයක් පමණ තියෙනවා කියලා ඕන අදහසක් තියෙනවා. ඊට වඩා වැඩි වෙන්නට පුළුවන්. ඒ වගේම 10 24 වෙනි බලයට සමාන ප්‍රමාණයක් තරු තියෙන්න පුළුවන් කියලා ඕන් කියනවා. ඒ විතරක් නෙමෙයි 10 78 වෙනි බලයට ප්‍රමාණයක් මේ විසිබල් ඒ කියන්නේ අපිට හබල් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් පේන විසිබල් විශ්වයේ විතරක් පරමාණු තියෙන්න පුළුවන් කියලා ඕන විශ්වාස කරනවා 10 78 වෙනි බලවේගයෙන්. 10 78 වෙනි බලයෙන්. ඒතරම් ප්‍රමාණයක් පරමාණු තියෙන්න පුළුවන් කියලා කියනවා. ඒ විතරක් නෙමෙයි අපි බැලුවොත් මේ විශ්වයේ අපි හබල් දුරේක්ෂයෙන් බලනකොට අපි දන්නවා මෙගාපර්සෙක් කියලා කියන්නේ ආලෝක වර්ෂ මිලියන 3.26කට විතර එහායින් තියෙනා වූ ගැලැක්සිස් අපි ගත්තොත් එහෙම චක්‍රාවාට තප්පරයකට කිලෝමීටර 500ක් විතර ඈතට විශ්වයේ විහිදී එක්ස්පෑන්ඩ් වෙනවා කියලා විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා ඇහැට පේන විදියට. ඒකට වඩා වේගය යන වෙන්න පුළුවන්. නමුත් ඇහැට පේන විදියට තප්පරයට කිලෝමීටර 500ක් විතර ඈතට විහිදී යනවා කියලා එක්ස්පෑන්ඩ් වෙනවා කියලා. මෙච්චර බලවත් විශ්වයක් එහෙම නැත්නම් සංකීර්ණ විශ්වයක් දෙවියන් වහන්සේ නිර්මාණය කළා තියෙනවා. නේද? ඒ හරහා එන දෙවියන් වහන්සේගේ අතිමහත් බලය ගැන අදහසක් ගන්න පුළුවන් නේද? දැන් අපි ගත්තොත් එහෙම මේ මං කිව්වා 10 78 වෙනි බලයට සමාන ප්‍රමාණයක් අපිට මේ පේන විශ්වයේ පේන කොටසේ බොහොම පොඩි කොටසයි පේන්නේ පේන කොටසේ පරමාණු තියෙනවා කියලා. දැන් එක යුරේනියම් පරමාණුක න්‍යෂ්ටියේ කොතරම් බලයක් ඇද්ද අපි දන්නවා න්‍යෂ්ටික බෝම්බය කියලා කියනවා වදිගනේ ඉස්සලා පරමාණු බෝම්බය කියලා පරමාණුව බිඳලා ලොකු බලයක් ලබා ගත්තා ඊට වඩා 100,000 ගාණක් බලයක් තියෙනවා න්‍යෂ්ටික බෝම්බයක නේද න්‍යෂ්ටික බෝම්බයක් කියලා කියන්නේ යම්කිසි පරමාණුක න්‍යෂ්ටිය බිඳලා ඒකෙන් එළියට එන්නා වූ බලය එතකොට මේ විශ්වයේ කොතරම් බලයක් එක පරමාණුක තියෙනවද හැට පේන්නේ නැති එහෙමනම් මේ විශ්වයේ තියෙන සියලුම පරමාණු වල කොතරම් බලයක් ගැප් වෙලා ඇද්ද? එහෙමනම් දෙවියන් වහන්සේගේ බලය කොතරම් ප්‍රමාණයක් ඇද්ද? දැන් අපි සමහර කලකට දෙවියන් වහන්සේගේ බලය ගැන ප්‍රශ්න කරනවා නේද? දෙවියන් වහන්සේට පුළුවන් සූර්යයා මත කොතරම් බලයක් තියෙනවද? නේද? සූර්යයා මත හයිඩ්‍රජන් හීලියම් බවට පරිවර්තනය වීමේ ක්‍රියාවලියෙන් කොතරම් බලයක් නික්මෙනවද? මෙවැනි සූර්යෝ කී දහහක් නම් කොච්චර බිලියන ප්‍රමාණයක් අපේ ශීලපතේ පමණක් තිබෙනවාද? ඒ විතරක් නෙමෙයි දැන් අපි බැලුවොත් එම තවත් දෙයක් තමයි දෙවියන් වහන්සේ ගැන ඉගෙන ගන්න පුළුවන් දෙයක් තමයි intelligent design of the universe නේද? මේ විශ්වයේ තිබෙන intelligent design එක විද්‍යාඥයෝ කියනවා
මේ විශ්වය දිහා බලලා මේ විශ්වය ඇවිල්ලා ප්‍රඥාවන්ත නිර්මාණයක් කියලා. මේක අහඹුවක් නෙමෙයි. මේකේ ග්‍රහ තාරකා ගමන් කරන විදිය, මේකේ කරු ගමන් කරන විදිය, මේකේ චක්‍රාවාට සෙට් වෙලා තිබෙන විදිය. ඒ වගේම අපි බැලුවොත් එහෙම අපේම මේ සෞර ග්‍රහ මණ්ඩලයේ ග්‍රහ වලල්ල නමේ කොහොමද හරියාකාරව හදලා තියෙන්නේ කියලා බැලුවොත් එමු කියනවා මේක ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක්. මේක ඉතාමත් ප්‍රඥාවන්ත නිර්මාණයක්. උදාහරණයක් ඇටියට සමහරක් විද්‍යාඥයෝ නම් කියනවා නෑ මේක මේ අහඹුවක් කියලා. නමුත් මැතමැටිෂියන්ස් ජෝන් ලිනක්ස් වගේ මැතමැටිෂියන්ස්ලා ලෝකේ උන් ගණන් හදලා ගණිතමය ක්‍රමයට පෙන්නනවා මේ විශ්වයේ සකස් වෙලා තියෙන ක්‍රමය කවදාවත් අහඹුවෙන් නම් වෙන්නට විදිහක් නැහැ කියලා. කිසිම දවසක අහඹුවකින් වෙන්න විදියක් නැහැ. හරි? අපි උදාහරණයකට ගත්තොත් එහෙම පෘථිවියේ තිබෙන ස්ථානය සූර්යයාට තව 1 සෙන්ටිමීටරයක් අපි පෘථිවිය ඉස්සරහට ගලා තිබුණා නම් පෘථිවියේ ජීවියක් තියෙන්න බෑ. ඒකට හේතුව අධික උෂ්ණ නිසා. තව 1 සෙන්ටිමීටරයක් පස්සට ගිහිල්ලා තිබුණා නම් ඒ ජීවියක් පවතින්නට බෑ. ඒ තමයි සීතල නිසා. අංශක 23 ඇලය. අංශක 23 ඇලය නිසා පෘථිවිය විතරක් නේද බොහොම මුළු පෘථිවියටම ඒකාකාර තාපයක් බෙදී යන විදිහට නිර්මාණය වෙලා තිබෙනවා. ඒ නිසා මේ මුළු විශ්වය දිහා බැලුවොත් එහෙම ඒකේ තියෙන නිර්මාණ දිහා බැලුවොත් බල්ල ඕන කෙනෙකුට විද්‍යාඥයෙකුට මම පස්සේ අපි පෙන්නන්න යනවා විද්‍යාඥයෝ කී දෙනෙක් මට 100,000 ගානකගේ විද්‍යාඥයන්ගේ ප්‍රකාශන හම්බුණා. නමුත් මම බලාපොරොත්තු වෙන්නේ කීපේ සඳහන් කරන්න ඔබත් සමග. එහෙනම් මේ ඉන්ටෙලිජන්ට් ඩිසයින් එක දිහා බලපුවම දෙවියන් වහන්සේගේ ඉන්ටෙලිජන්ස් එක ගැන, උන්වහන්සේගේ ප්‍රඥාව ගැන අපිට අදහසක් ගන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපි තවත් දෙයක් විද්‍යාඥයෝ පුදුමයට පත් වෙන විශ්වය දිහා බලය තමයි ඇන්ත්‍රොපික් ප්‍රින්සිපල් එක කියලා කියන. අපි ඉස්සෙල්ලා කලින් කිව්වා වගේ ඇන්ත්‍රොපික් ප්‍රින්සිපල් කියලා කියන්නේ මුළු විශ්වයම මිනිසයාට පොළොව මත ජීවත් වීමට සුදුසු වෙන පිරිස ෆයින් ටියුන් කරලා තියෙන බව විද්‍යාඥයෝ අද වෙනකොට පිළිගන්නවා. ඒ තමයි මුළු විශ්වයම මේ විශ්වයේ සෑම ක්‍රියාවලියක්ම ග්‍රහ තාරකා පිටලා තියෙන විදිය, ගුරුත්වාකර්ෂණයේ ප්‍රමාණය, ඊළඟට අපේ පෘථිවියේ තිබෙන වායු ගෝලය, ඊළඟට අපේ තිබෙන රේඩියේෂන් ලෙවල් එක, ඊළඟට ජල චක්‍රය නේද, රාශි චක්‍රය, මේ හැම දෙයකම මිනිස්යාට ජීවේ ගස්වල තිබෙන ශාකවල තියෙන ක්‍රියාකාරීත්වය නේද, මේ හැම දෙයක්ම මිනිස්යාට ජීවේ පොළොව මත මිහි මත ජීවත් වීම, ජීවය පැවැත්වීම උදෙසා සහ මේ මිහි මත මිනිස්යා සහ අනිකුත් ජීවත් වීම උදෙසාම නිර්මාණය කරන ලද කෘත්‍රිමව නිර්මාණය කරන ලද්දක් බව අදනෝට විද්‍යාඥයෝ තේරුම් ගන්න තියෙන නිසා ඒ ඇන්ත්‍රොපික් ප්‍රින්සිපල් එක හරහා විද්‍යාඥයෝ තේරුම් ගන්න තියෙනවා මේ දෙවියන් වහන්සේ කියලා කියන්නේ ඉතාමත්ම සංකීර්ණ නිර්මාපකයෙක් විතරක් නෙවෙයි, බොහොම පිළිවෙලක්. මේ විශ්වයේ කිසිම කේෝස් එකක් නැහැ, නැත්නම් කේටික් ගතියක් නැහැ. විශ්වය කියලා කියන්නේ වියවුල් තැනක් නෙමෙයි. එහෙනම් දෙවියන් වහන්සේ කියන්නේ වියවුල් තැනක් නෙමෙයි. උන්වහන්සේ පිළිවෙලේ දෙවියන් වහන්සේ, උන්වහන්සේ ප්‍රේමයේ දෙවි කෙනෙක් කියන එක අවබෝධ කරගන්න තිබෙනවා. විශ්වය දිහා බලලා. දැන් උත්පත්ති පොතේ අපි බලුවොත් මේ පළවෙනි මිනිස්යාව නිර්මාණය කිරීම විශ්වය සහ පෘථිවිය නිර්මාණය කිරීමෙන් දවස් 7 ආරම්භ වෙලා දවස් 6 විශේෂයෙන්ම. මේ දවස් 6 බොහොම පිළිවෙලකට තමයි දෙවියන් වහන්සේ නිර්මාණය කරන්නේ. නේද? සවසවිය උදේවිය ඒක දවසක් කියන්නේ. දැන් මේ සවසවිය උදේවිය කියන එක අපිට තේරුම් ගන්න බැරුණාට බයිබල් විද්‍යාඥයෝ කියනවා මේ එරෙවෙන් ලයිලා කියනවා මේ දවස් මේ හවස්සිය උදේවිය කියන වචනේ ගැඹුරු අර්ථයක් තියෙනවා කියලා. ඒ කියන්නේ දවස් 7ම 6ම සවසවිය උදේවිය. මොකද්ද මේ කරන්නේ? දෙවියන් වහන්සේ රිඩියුස් කරනවා මොකද්ද මේ පෘථිවියේ තිබෙනා නැත්නම් විශ්වයේ තිබෙනා වියවුල. ඒ වියවුල අපි කියනවා මොනවද කියන්නේ හොඳ ටෙක්නිකල් ටර්ම් එකක් තියෙන එකට කියන්නේ මේ එන්ට්‍රොපිය. රයිට්? එන්ට්‍රොපිය. ස්වභාවයෙන්ම එන්ට්‍රොපිය අඩු කරන එක උන්වහන්සේ කරන්නේ. ඒ කියන්නේ වියවුලේ තිබෙනා උදේ පිළිවෙලකට ගෙනේ මේකට ඉන්ටෙලිජන්ස් අවශ්‍යයි. දැන් මේ මේසේ වියවුල් වලට ඉන්ටෙලිජන්ස් එකක් අවශ්‍ය නැහැ. මේ මේසේ වියවුල් වෙන්න ඔබට පේනදී මේක අහම්බෙන් තමයි මේ හැම දෙයක්ම වියවුල් වෙලා තියෙන්නේ. හැබැයි මේක පිළිවෙලකට සකස් කරන්න ඉන්ටෙලිජන්ස් එක අවශ්‍යයි, පවර් එක අවශ්‍යයි, ඉන්ටෙන්ෂන් එක අවශ්‍යයි. අරමුණක් අවශ්‍යයි, ප්‍රඥාව අවශ්‍යයි, බලය අවශ්‍යයි, කැමැත්ත අවශ්‍යයි මේක පිළිවෙලකට දාන්න. එහෙනම් උත්පත්ති පොතේ දවස් 7 අපි බලනකොට නේද අපිට පේනවා පිළිවෙලකට දෙවියන් වහන්සේ අපිළිවෙලේ ඉඳලා පිළිවෙලට විශ්වය සකස් කිරීමේ වැඩසටහන ඉතාම හොඳින් සකස් කරලා තියෙනවා. එහෙනම් මේ ඇන්ත්‍රොපික් ප්‍රින්සිපල් එක හරහා මිනිස්යාට දෙවියන් වහන්සේ කොතරම් ප්‍රේම කරනවද නැත්නම් මැවිල්ලට කොච්චර ප්‍රේම කරනවද කියලා
තවත් අදහසක් ගන්න පුළුවන්. ඒකට හේතුව මේ සියල්ලම මුළු විශ්වයේ හැම වැඩක්ම ෆයින් ටියුන් කරලා තමයි උන්වහන්සේ මිනිස්යාව සාදන්නේ. ඒක අපි දකිනවා නේ විශ්වයේ සියල්ලම හදලා අවසානයේ තමයි මිනිස්යාව නිර්මාණය කරන්නේ. ඒ වගේම තමයි තවත් දෙවියන් වහන්සේගෙන අදහසක් ගන්න පුළුවන් චින්තනයක් තමයි irreducible complexity කියලා අපි කියන. ඒ කියන්නේ of a living organ. ඒ කියන්නේ යම්කිසි ජීවත් වෙන ජීවනයේ තිබෙනා පද්ධතියක තිබෙනා අවප්‍රමාණ කළ නොහැකි සංකීර්ණත්වය. ඒකට හොඳම උදාහරණය සෛලයක්. දැන් අපි දන්නවා අර චාල්ස් ඩාවින්ගේ පොතේ තිබුණා ජීවීන්ගේ සම්භවය කියන පොතේ තිබෙනවා අර බිත්තල ඔම්ලට් එකක් පොළේ ගැහුවා වගේ තිබෙනවා සෛලය පිළිබඳව චිත්‍ර නෙමෙයි විද්‍යාඥයෝ වර්තමානයේ නේද මොනවාද අර තියෙන ඉතාමත්ම නියුට්‍රෝන අන්වීක්ෂණය හොයාගෙන තියෙන්නේ. ඒ සෛලයක් ඇතුලේ තියෙන ක්‍රියාදාමය ගැන විස්තර කරද්දී විද්‍යාඥයෝ පුදුම වෙටපත් වෙන. ඒකට හේතුව ඒක ඇතුලේ භාෂාවක් කෝඩ් එකක් තියෙනවා. ඒ වගේම ශක්තිය ඉබේ උපදවන පද්ධතියක් තිබෙනවා. තොරතුරු අරන් යාමට මාර්ග තිබෙනවා. තොරතුරු ගබඩා කිරීමට ස්ථානයක් තිබෙනවා. තොරතුරු පිටපත් කිරීමට ස්ථානයක් තිබෙනවා. ඒ වගේම සෛලයට තමාටම ශක්තිය උපදවා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා ශෛලය ඇතුලේ සාමාන්‍ය මනුස්ස ශෛලයක් ඇතුලේ ඕන් කියනවා සාමාන්‍යයෙන් නම් සුපිරි කම්පියුටර් 500ක විතර ඥානයක් 3D ආකාරයෙන් තියෙනවා කියලා. ඒ නිසා එක ශෛලයක් ඇතුලේ තිබෙනා මේ සංකීර්ණ ක්‍රියාදාමය කවදාවත් ටිකෙන් ටික ස්ථාමේ ආරම්භ වෙන්න බෑ කියලා විද්‍යාඥයෝ කියනවා. කවදාවත් කරන්න බෑ. ඒකට හේතුව පරිණාමවාදී අදහසට අනුව අර සරලත්වයේ ඉඳලා සංකීර්ණත්වයට ආවා කියලා කියන්නේ හරියට කාර් එකක් නේද ඉස්සෙල්ලාම තහඩු ගොඩක් යන්න පටන් අර ගන්නවා. ඒ යන ගමන් තහඩු ගොඩට හැඩයක් එනවා. ඒ තහඩු ගොඩේ එන ගමන් ඒ වාහනේට පේන්ට් එකක් කොහෙන් හරි වදිනවා. ඒ වදින ගමන් ඒකට සීට් ටිකක් සෙට් වෙනවා. ඊට පස්සේ ඒ සීට් ටික සෙට් වෙලා තව ටිකක් යන ගමන් මේ වැඩේ. right කාර් එක යන ගමන් ඒකට ඉන්ධන ටිකක් එකතු වෙනවා. ඊට පස්සේ රෝද හතර එකතු වෙනවා. ඊට පස්සේ එන්ජින් එකක් අන්තිමට වෙනවා. මේකට තමයි කියන්නේ මේ පරිණාමවාදී අදහස මේ ලෝකේ තිබෙන. හැබැයි කාර් එකක් එහෙම ඇති වෙන්න බෑ කියලා අපි දන්නවා. කාර් එකකට සාමාන්‍ය නම් කොටස් අඩුම ගානේ 60000ක් 70000ක්වත් විතර සම්පූර්ණ සුපර් කාර් එකකට ඕනේ. සාමාන්‍ය කාර් එකකට කොටස් 45000ක් විතර ඕනේ නේද? ඒ 45000ක් විතර කොටස් ටික ඔක්කොම එකවර එක මොහොතේ හයි කරේ නැත්නම් කාර් එකක් ක්‍රියාත්මක වන්නේ නැහැ. එහෙනම් ඊට වඩා සංකීර්ණයි මනුෂ්‍ය ශෛලයක් එහෙම නැත්නම් ජීවි ශෛලයක් සරලම ඇමීබාගේ ශෛලය පවා ඊටාම සංකීර්ණයි. එහෙනම් මේ irreducible complexity කියනවා මේ අවප්‍රමාණ කළ නොහැකි සංකීර්ණත්වය දෙවියන් වහන්සේ ගැන ලොකු අදහසක් අපිට ලබා දෙනවා. ඒ තමයි දෙවියන් වහන්සේ ඊටාම හොඳ සැලසුම්කාරයෙක්, ඊටාම හොඳ බුද්ධිමත් සැලසුමක් උන්වහන්සේට තිබෙනවා කියන කාරණාව. ඒ විතරක් නෙමෙයි අපි ගත්තොත් එහෙම DNA එකක් සතු ඉන්ෆර්මේෂන්. දැන් අපි ගත්තොත් එහෙම පින් ඩ්‍රයිව් එකක් නේද? පින් ඩ්‍රයිව් එකක් අපි හිතමු අහම්බෙන් ආරම්භ වුණා කියලා හරි ප්‍රශ්නයක් නැහැ. කාලේ ඇවෑමෙන් පින් ඩ්‍රයිව් එකක් නිර්මාණය වුණා. නමුත් මේ පින් ඩ්‍රයිව් එක ඇතුලේ තිබෙනා වූ දැනුම කොහොමද ඇති වෙන්නේ? දැනුමට කිසිම බරක් නැහැ. There's no weight for the knowledge and information. දැනුමට බරක් නැහැ. සහ දැනුම කවදාත් ඉබේ හටගන්නේ නැහැ. ඔබේ පින් ඩ්‍රයිව් එකක තිබෙනා දැනුම ඉබේ හටගන්නේ නැහනේ. නේද? ඒකට ෆිල්ම් එකක් ඉබේ වැටෙනවද? එහෙම නැත්නම් තොරතුරු ටිකක් ඉබේ වැටෙන්නේ. ඒ වගේ මේකට මාස් එකක් නැහැ. නැත්නම් බරක් කියලා නැහැ. ස්කන්ධයක් නැහැ. එතකොට මේ දැනුම කියන එක DNA එක ඇතුළට කොහොමද ආවේ? දැන් ඊ타ත්ම සරල ශෛලයක පවා අති විශිෂ්ට දැනුමක් තිබෙන බව විද්‍යාඥයෝ හිතනවා. මේ දැනුම කෝඩ් එකක් නැත්නම් කේතමේ ඩිජිටල් කේතයක් හැටියට ශෛලයක් ඇතුළේ තිබෙනවා. right මිනිස්සෙක් ගත්තොත් එහෙම මිනිස්සෙක්ගේ ශෛලය එක තනි ශෛලයක් ඇතුලේ මේ මිනිස්යාගේ මගේ සියලුම ශරීරයේ සහ මගේ ගතිගුණ මගේ චරිත ලක්ෂණ මගේ පිය පරම්පරාවෙන් ආපුවගේ චරිත ලක්ෂණ සහ ඔවුන්ගේ රෝග නොවන දේවල් ශක්තිමත් බව මගේ ශරීරයේ 3D හැඩය මේ හැම දෙයක්ම අවශ්‍ය කරන තොරතුරු ටික මගේ ශෛලයක් ඇතුලේ තිබෙනවා. ඒතර ශෛලයකට කොහොමද මේ තොරතුරු ආවේ? ඒ විතරක් නෙමෙයි ශෛලවලින් පුළුවන් ඒ තොරතුරු ඉදිරි පරම්පරාවට ලබා දෙන්න. දැන් මේ මම ඇවිල්ලා මම නොවේ. මේක මගේ මේ මිනිස්යාගේ පළවෙනි නිර්මාණය ආදම්ගේ ඉඳලා ආපු මෙමරිය මගේ ඇඟ ඇතුලේ තියෙන්නේ. right? මනුෂ්‍ය වර්ගයාගේ ඇඟ ඇතුලේ තියෙන්නේ එයාගේ ancestors ලාගේ. එහෙම නැත්නම් ඔහුගේ මුතුන් මිත්තන්ගේ දැනුම සහ ඥානය සහ ඕන් පිළිබඳ මතකයයි. right? එතකොට මේ ඉන්නේ ආදම් තමයි. මේ ඉන්නේ ආදම් තමයි. කොහොමද මේක අවුරුදු 100,000 ගණනක්
පරිවර්තන වෙලා සංනිවේදනය වෙලා ට්‍රාන්ස්ෆර් වෙලා ගියේ. මේ පිළිබඳ අදහසක් කිසිම කෙනෙකුට නැහැ. ඒ වගේම මැතමැටිකලි ගත්තොත් එහෙම නැත්නම් ගණිතමය වශයෙන් ගත්තොත් එහෙම විද්‍යාඥයන් කියනවා ජීවයක් නිර්මාණය කිරීමට අවශ්‍ය කරන මොලකියුලර් කොම්ප්ලෙක්සිටි එක. එහෙම නැත්නම් ඒ සෛල කොම්ප්ලෙක්සිටි ඒ සංකීර්ණත්වය හරියාකාරව ජීවයක් හැදිලා මනුෂ්‍ය එහෙම නැත්නම් ස්ථාර්ථක ජීවියක් නිර්මාණය කරන්න අවශ්‍ය කරනා වූ ඒ සම්භාවිතාවය හරියටම ඇමයිනෝ ඇසිඩ්ස් ටික එකතු වෙලා ඒ හරි ප්‍රමාණයට හරි වෙලාවට එකමුතු වීමේ සම්භාවිතාවය 1/10 වෙනි බලයට සමානයි කියලා. 10 150 වෙනි බලයට සමානයි. ඔවුන් ගණිතමය වශයෙන් මේක ගණිතමය හැකියාවට දාලා බලපුවහම ඔවුන් කියනවා මේක දැනට විශ්වයේ අපි කියනවා නම් වර්ෂ බිලියන 14ක් වයසයි කියලා. වසර බිලියන 14කින්වත් මේ එකින් එක සෙට් කරපුවාම මේ කාලේ ගන්න බෑ. ඒ කියන්නේ මේ සෛල ටික එකතු වීමේ සම්භාවිතාවයට යන කාලය අරගත්තොත් අහම්බෙන්න විශ්වයේ පටන් ගත්ත අසල අද වෙනකන් අවශ්‍ය වෙන කාලයකට වඩා වැඩි කාලයක් යනවා මේ ටික අහම්බෙන් එකතු වෙන්න. ඒ කියන්නේ impossible. mathematically අපේ මේ ජීවයක් සෑදීමට අවශ්‍ය කරන මූලික කෙමිකල් නැත්නම් රසායන ටික එකතු වීමට තියෙන සම්භාවිතාවය විශ්වයේ නිර්මාණය ඉඳලා අද වෙනකන් වෙන කාලයකට වඩා වැඩි කාලයක් යනවා කියන එක නිසා impossible. එහෙමනම් මේ හරහා පේනවා දෙවියන් වහන්සේගේ බලය, උන්වහන්සේගේ දෙවිකම, උන්වහන්සේගේ ප්‍රේමය, උන්වහන්සේගේ අලංකාර බව. ඒ නිසා ඒ වගේම තවත් කෙනෙක් කියන්නේ ෆිබොනාචි සීක්වන්ස් එක කියලා කියනවා නේද? ඒ කියන්නේ අපි කියනවා golden ratio කියලා. මේ විශ්වයේ තියෙන හැම දෙයක්ම ලස්සනයි. අපි ඉර උදාව දිහා බැලුවොත් ලස්සනයි නේද? සඳ උදාව බැලුවොත් ලස්සනයි. මුහුදු වෙරළ දිහා බැලුවොත් ලස්සනයි. මගේ භාර්යාවගේ මුහුණ දිහා බැලුවොත් ලස්සනයි නේද? චතුරාංගගේ ධනුෂ්ක බ්‍රදර්ගේ මුහුණ දිහා බැලුවොත් ලස්සනයි. ඉමාලිත් ලස්සනයි right? තරහේ නේද? හැමෝගේ මුහුණේ ලස්සනක් තිබෙනවා. මේ විශ්වය දිහා බලපුවම ලස්සනක් තිබෙනවා නේද? මේක කලර්ෆුල්, මේක සංකීර්ණ, මේක ලස්සනයි. පිළිවෙලයි. එහෙනම් දෙවියන් වහන්සේගේ පිළිවෙල, දෙවියන් වහන්සේගේ තියෙන ලස්සන, දෙවියන් වහන්සේගේ තිබෙනා දෙවියන් වහන්සේගේ තිබෙනා වූ අලංකාරවත් බව, බලය, ඥානය මේ සියල්ලම විශ්වය තුල තිබෙනවා. ඒ නිසා මෙතන වචනයක් කියන මොනවද කියන්නේ? පෞල්තුමා කියනවා දෙවිකම මවන ලද්දේ වලින් තේරුම් ගොස් පැහැදිලි ලෙස පෙනී යන්නේ එබැවින් ඔහු නිරුත්තරව සිටිති. ඔවුන් නිරුත්තරව සිටිති කියලා කියනවා. කවුද නිරුත්තරව ඉන්නේ? මේ ලෝකයේ ප්‍රඥාවන්තයන්, මනුෂ්‍යයන්. ඔබ යමෙකුට ප්‍රඥාව තියෙන කෙනෙක් නම් ඔබ විශ්වය දිහා බලපුවම ඔබ නිරුත්තර වෙන්න ඕන. එකට හේතුව තමයි මේ විශ්වය දිහා බලපුවම දෙවි කෙනෙක් ඉන්න බව ඔබට පෙනී යන්න ඕන. ඔබ ප්‍රඥාවන්තයෙක් නම් පවතුම මේක තමයි යෝජනා කරන්නේ. ඔබ ඇත්තටම ප්‍රඥාවන්තයෙක් නම් ඔබ නිරුත්තරයි. ඒකට හේතුව අපි බලමු මේ ලෝකයේ කියලා තිබෙන ප්‍රඥාවන්තයෝ කියලා තියෙන දේවල්. දැන් 1867 හිටියා මයිකල් ෆැරඩේ කියනවා ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා අපි හැමෝම දන්නවා. ඔහු කියලා තියෙනවා මේ විදිහට the book of nature which we have to read is written by the finger of God. නේද? මේ අපිට කියවන්න දීලා තියෙන මේ ස්වභාව ධර්මයේ නැවති මේ පොත ඇවිල්ලා දෙවියන් වහන්සේගේ ඇඟිල්ලේ ලියලා තියෙනවා කියලා මයිකල් ෆැරඩේ කියා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි මැක්ස් ප්ලාන්ක් කියනවා the founder of the quantum physics and one of the most important physicists of the 20th century. ඔහු කියනවා මේද religion and science demand for their foundation faith in God. For the former, again, religion, God stands foremost. For the latter, at the end of all thought. For religion, he presents a basis. For science, a crowning solution towards a worldview. Okay, එහෙමනම් දෙවියන් වහන්සේ විද්‍යාවටයි ආගමටයි දෙකටම අවශ්‍යයි. ආගමට උන්වහන්සේ ඉදිරියෙන් සිටිනවා. ඒක තමයි නේද? පදනම හැටියට. නමුත් විද්‍යාවට උන්වහන්සේ තමයි විද්‍යාවේ අවසාන ස්ථානය උන්වහන්සේ කියලා. අයිසැක් නිව්ටන් 1728 මෙහෙම කියලා තිනවා. The most beautiful system of the sun, planets and comets could only proceed from the counsel and dominion of an intelligent and powerful being. අයිසැක් නිව්ටන් තුමා බලලා මේ ග්‍රහලෝකවල තිබෙනා වූ සිස්ටම් එකේ ගමන් කිරීම බයිබලයේ කියනවා කොහොමද නිරසුන් තාරකාවල නික්මෑම කියලා. ඒක දිහා බලලා කියනවා මේක දිහා බලපුවාම ඊ타ත්ම බණවත් නේද ප්‍රඥාවන්ත පුද්ගලයෙකු ගැන අපිට මේක ඊටා පැහැදිලි ලෙස කියනවා කියලා.
Albert Einstein මෙලෙස කියා තිබුණා 1955 දී. My religion consists of a humble admiration of the illimitable superior spirit who reveals himself in the slight details we are able to perceive with our frail and feeble minds. That deeply emotional conviction of the presence of a superior reasoning power which is revealed in the incomprehensible universe forms my idea of God. Albert Einstein කියනවා මේ විශ්වයේ තිබෙනා වූ මේ මහා ප්‍රඥාව, මේ මහා තාර්කික බව අපේ මේ සරල පුංචි මොළවලට අපිට ඒ දෙවියන් වහන්සේගේ තිබෙන මේ මහා ප්‍රඥාව කොතරම් සරල ලෙස තොරතුරු හරහා දීලා තිබෙනවද කියලා මට තේරෙනවා. ඒක තමයි මම දෙවියන් වහන්සේට දකින්නේ කියලා. ඒ විතරක් නෙමෙයි ජෝන් කොෆි කියනවා කැෆි කියනවා මේ ක්‍රිස්තුවර්ෂ 10 ප්‍රකාශ කළ NASA astronomer, major leader in the American lunar program and the first to propose the idea of the scanning electron microscope. ඔහු මෙහෙම කියනවා. We are by astronomical standards a pampered, cosisted, cherished group of creatures. If the universe had not been made with the most exciting precision, we could never have come into existence. It is my view that these circumstances indicate the universe was created for man to live in. මම අර කලින් කියවනේ anthropic principle එක ගැන. ඔව් කියනවා මේ විශ්වය දිහා බලපුවාම මට තේරෙනවා මේ විශ්වයේ කවදාවත් නිකන් නිර්මාණය වෙන්න බෑ. මිනිස්යාට නේද? මිනිස්යාට ජීවත් වෙන්න සඳහාමයි මේක හදලා තියෙන්නේ කියලා. එහෙමනම් අපිට පැහැදිලි උන්වහන්සේ මේ විශ්වය පුරා මිනිස්යාට තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට දෙවියන් වහන්සේගෙන අවබෝධ කරගන්න පුළුවන් විදිහට තමයි උන්වහන්සේ නිර්මාණය කරලා තිබිලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මිනිස්යාට කට උත්තර නැහැ. එහෙම නැත්නම් මිනිස්යාට no excuses නේද? මිනිස්යාට සමාවට කාරණාවක් නැහැ. මම පව් කරා, මම දෙවියන් වහන්සේව දන්නේ නැහැ. දෙවි කෙනෙක් ඉන්නවා කියලා මට කියන්න විදිහක් නැහැ. මම දැන් අද ඒතිස්ලා කියනවා නේද? අද ඒතිස්ලා කියනවා දෙවි කෙනෙක් ඉන්නවා කියලා අපි කොහොමද කියන්නේ? අපි දන්නේ නැහැ. දෙවි කෙනෙක් ඉන්න බව පේන්නේ නැහැ කියලා. නමුත් බයිබලයේ යෝජනා කරනවා නෑ. ඔබ විශ්වය දිහා බැලුවොත් එහෙම දෙවියන් වහන්සේ ගැන ගැඹුරු අදහසක් ඔබට ගන්න පුළුවන්. ඒ නිසා ඔබ කට උතර නැහැ කියලා බයිබලයේ යෝජනා කරනවා. මිනිස්යාට කට උතර නැහැ. ඒකට හේතුව උඩ සමාවට කාරණාවක් නැහැ. දෙවියන් වහන්සේ නැහැ. ඒ නිසා අපිට ඕන ආකාරයට අපිට ජීවත් වෙන්න පුළුවන් කියලා කියන්න මිනිස්යාට කිසිම අයිතියක් නැහැ. ඒකට හේතුව දෙවියන් වහන්සේගේ දෙවිකම, උන්වහන්සේගේ චරිත ගුණාංග, උන්වහන්සේගේ ඇට්‍රිබියුට්ස්, චරිත ගුණාංග උන්වහන්සේ මැවිල්ල එළිදරව් කරලා තිබෙනවා. ඒ නිසා ඔබ පළවෙනි කාරණා ඔබ තේරුම් ගන්න ඕනේ. You are responsible to the light that you are being given by God. දෙවියන් වහන්සේ ඔබට දීලා තිබෙන ආලෝකයට ඔබ වග කියන්න ඕනේ. ඔබට බුද්ධියක් තිබෙනවා නම්, ඔබේ මොළය ඇතුලේ, ඔබේ ඔළුව ඇතුලේ ඔය මොළ ගෙඩියක් තිබෙනවා නම් ඔබ වග කියන්න ඕනේ. ඒකට හේතුව දෙවියන් වහන්සේ ඔබට බයිබලේ නැත්තම්, ඔබට දෙවියන් වහන්සේ ගැන කවුරුත් කිව්වේ නැත්තම් මේක බලන්න. ඔබට ඔබේ ඔළුව ඇතුලේ තියෙන මොළ ගෙඩියට දීලා තිබෙන ආලෝකයට ඔබ වග කියන්න ඕනේ. දෙවි කෙනෙක් ඉන්නවා කියන අවබෝධයට ඔබ එන පිණිස. දෙවෙනි කාරණා මොකද්ද? 21 වෙනි පදයේ මෙලෙස කියනවා. මොකද්ද කියන්නේ? කවුරු කෙනෙක් කියවන්න. මක්නිසාද ඔහු දෙවියන් වහන්සේ ඇඳිනගෙන උන්වහන්සේට දෙවියන් වහන්සේ මෙන් ගෞරවයවත් ස්තුතිවත් නොකොට තමුන්ගේ විතර්ක වලින් නිරර්ථක බවට පැමිණුණෝය. ඔවුන්ගේ අඥාන සිද්ද අඳුරු විය. ඊට පස්සේ තුමුම ප්‍රඥාවන්තයයි කියමින් ඔහු අඥානයෝව ජරාවට ඕකේ. මෙතන මොකද කියන්නේ? ආපහු 21 වෙනි පදේ කියන්න පුතා. මක්නිසාද ඔහු දෙවියන් වහන්සේ ඇඳිනගෙන උන්වහන්සේට දෙවියන් වහන්සේ මෙන් ගෞරවයවත් ස්තුතිවත් නොකොට තමුන්ගේ විතර්ක වලින් නිරර්ථක බවට පැමිණුණෝය. ආමෙන්. දැන් මෙතන මොකද කියන්නේ? Man deliberately exchanged the due honor of God to their own speculations. Man's rebellion කියලා මම මනුස්සයාගේ කර්ලිකාරකම මොකද? ඕන් හිතාමතාම දෙවියන් වහන්සේට ලැබිය යුතු ගෞරවය ඔවුන් තමන්ගේ සිතේ කල්පනාවල අදහස් වලට මාරු කරා කියලා කියනවා. මොකද මේ අය දැකලා නේද? මක්නිසාද ඔව් දෙවියන් වහන්සේ ඇඳිනගෙන උන්වහන්සේට දෙවියන් වහන්සේ මෙන් ගෞරවයවත් ස්තුතියවත් නොකොට දෙවියන් වහන්සේව දැනගෙන අවබෝධ කරගෙන
ඒ දෙවියන් වහන්සේට දීතු ගෞරවයවත් සුතියවත් දුන්නේ නැහැ කියලා කියනවා නේද? ඒ වගේම තමුන්ගේ විතර්ක වලින් නිර්ාර්ථක බවට පැමුණා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ඉන්නවා දැනදැනත් තමන් වෙනම තමන්ගේ විතර්ක මෙතන විතර්ක වලට කියලා දීලා තියෙන වචනේ තමයි ස්පෙකියුලේෂන් වලට ඩයලොගිස්මොස් කියනවා. ඩයලොගිස්මොස් කියන්නේ ඉන්ටර්නල් කන්සිඩරේෂන් අභ්‍යන්තර කල්පනාව අභ්‍යන්තර කතාවෙන් ඕන හිතුවා නෑ දෙවියන් වහන්සේ අපිට ඕනේ නෑ. දෙවියන් වහන්සේ නැතුව මට මේක පැහැදිලි කරගන්න විදියක් නැද්ද? මැවිල්ල දෙවියන් වහන්සේගෙන් තොරව අපිට තේරුම් කරගන්න බැරිද? දෙවියන් වහන්සේ කෙනෙක් ඉන්නවා කියලා අපි දන්න නමුත් අපිට ඕනේ නෑ ආව. අපිට බැරිද අපිටම පැහැදිලි කරගන්න මේක පිළිබඳව. දැන් ඒක ඕන් තමන්ම හිතාගත්තා කියලා කියනවා. ඒ නිසා මොනවද කියන්නේ? ඔහු තමුන්ගේ නිර්ාර්ථක බවට පැමුණේ ඔවුන්ගේ අඥාන සිත් අඳුරු විය. දුමුම ප්‍රඥාවන්තයෝ කියමින් ඔහු අඥානයෝව නේද? their foolish hearts was darkened කියලා කියනවා. මෙතන ඔවුන්ගේ මොනවද? ඔවුන්ගේ අඥාන සිත් අඳුරු විය. සිත් අඳුරු විය නේද? ඒ වගේම ඔවුන් තුමුම ප්‍රඥාවන්තයෝ කියමින් ඔහු අඥානයෝ නේද? තුමුම ප්‍රඥාවන්තයෝ කියන්නේ අපි හරි ප්‍රඥාවන්තයි. දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීම මෝඩ වැඩක්. නේද? අද අපි දන්නවනේ අපේ පාසල් වල විද්‍යා සාමාන්‍ය විද්‍යා ගුරුවරු නේද? මටත් ඒ අධ්‍යක්ෂකවරු මුණ දීලා තියෙනවා. මාලත් එහෙම නේද? අර විද්‍යා පාඩම් වලනකොට දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරනවා නම් අපේ පාසල් විද්‍යා ගුරුවරු මොනවද කියන්නේ? මෝඩයෝ නේ. තමුසලා වගේ මෝඩයෝ අපි දැකලා නැහැ. තම 21 වෙනි සියවසේ තින්නත් තමුසලා වගේ මෝඩයෝ කියලා නේ. දෙවියන් වහන්සේ මැව්වා විශ්වය දෙවියන් වහන්සේ මැව්වා තමුසලා වගේ මෝඩයෝනේ ආයිෂ කියලා ඉස්කෝලවල කියනවා නේද? දැන් මෙතන කියනවා නේද? profession to be wise. තමන් ප්‍රඥාවන්තයෝ කියලා කියා ගන්නවා. මෙතන ග්‍රීක භාෂාවේ ලස්සනයි. sophos. ප්‍රඥාවන්තට කියලා තියෙන වචන sophos. right? They became fools. නේද? They became fools. fools වල තියෙන වචන තමයි moros. right? එහෙම නැත්නම් morenos. මොරේනෝස් කියලා කියන්නේ නේද? ඒකේ තිබෙනා මොනවාද මේ බහුවචනේ මොරොස් නේද? මොරේනෝස් කියන එක තමයි මොරොස් කියන වචනේනේ අපි දන්නා මොරොස් කියන වචනේ තමයි මොකද්ද ඉංග්‍රීසි භාෂාවේ? මොරොන් කියලා කියන්නේ මොඩියා කියලා කියන්නේ මොරොන් කියන වචනේ ඉන්නේ මේ ග්‍රීක වචනේ. right? තමන් ප්‍රඥාවන්තයෝ කියලා කිව්වට උන් මොඩියෝ කියලා නේද? දෙවනාසක වචනේ කියනවා මම පැහැදිලි කරලා දෙන්නම් ඒක මොකද්ද කියලා. ඒ වගේම උන් කියනවා ජරාවට නොපැමිණෙනා වූ දෙවියන් වහන්සේගේ මහිමේ ජරාවට පැමිණෙනා වූ මනුෂ්‍යයාගේද පක්ෂීන්ගේ හා සිව්පාවුන්ගේද බඩගාන ජාතීන්ගේද රූප වලට සමාන ලෙස මාරු කළේය. වාව්! මොනවාද වුන් කරේ? ඔවුන් හිතා මතාම දෙවියන් වහන්සේ විශ්වය මැව්වාය දෙවියන් වහන්සේ ඉන්නවාය කියන කාරණාව දැනම ඔවුන් දෙවියන් වහන්සේට ලැබිය යුතු ගෞරවය ඔවුන් මාරු කරා රූපවලට මනුෂ්‍යයාගේ රූපවලට සහ බඩගා යන සත්තුන්ගේ කුරුල්ලන්ගේ නේද මොනවද කියන්නේ? ඔවුන් මනුෂ්‍යයාගේද පක්ෂීන්ගේ හා සිව්පාවුන්ගේද මනුෂ්‍යයාගේ පක්ෂීන්ගේ සිව්පාවුන්ගේද බඩගාන ජාතින්ගේ රූපවලට සමාන ලෙස මාරු කරේ. මොකද්ද මේ කරේ? මනුෂ්‍යයා හිතා මතාම දෙවියන් වහන්සේව රිප්ලේස් කරා තමාගේ සිතෙන් කල්පනාවෙන් තමන්ට කැමති රූපයක් හදාගෙන ඒ රූපයට දුන්නා. මෙයා තමයි නිර්මාපකයා. මෙයා තමයි අපේ නිර්මාපකයා. මනුෂ්‍යයා කරපු පාපේ තමයි දෙවියන් වහන්සේගේ හිතාමතා ඔවුන් දන්නවා දෙවියන් වහන්සේ ඉන්නවා කියලා. ඔවුන් දන්නවා දෙවියන් වහන්සේගේ ස්වරූපය. උන්වහන්සේගේ චරිත ගැන ඔවුන්ට විශ්ව අධ්‍යයනය කළා තේරුම් ගන්න පුළුවන්. ඒකට ස්පෙෂල් රෙවලේෂන් එක අවශ්‍ය නැහැ. right? හැබැයි ඒ තියෙද්දි මනුෂ්‍යයා මොනවද කරේ? ඒ පෞකාරකම තමන්ගේ තියෙන කැරලිකාරකම නිසා හිතාමතාම දෙවියන් වහන්සේට දිය යුතු තන රූපයකට තමන්ගේ මනසින් හදාගත්ත රූපයකට මනුෂ්‍ය ස්වරූපයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කුරුල්ලෙක්ගේ ස්වරූපයක් වෙන්න පුළුවන්. බඩගායන සතෙක්ගේ සර්පෙක්ගේ ස්වරූපයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව සතෙක්ගේ ස්වරූපයක් වෙන්න පුළුවන්. මොකද්ද මේ කරේ? idol worship of civilizations and their religions. අපි බැලුවොත් එහෙම ලෝකේ පුරා හැම civilization නැත්නම් ශිෂ්ටාචාරයකටම තියෙන මේ රූප නමස්කාරය කියන එක නේ. අපි බැලුවොත් එහෙම පුරාණ ඊජිප්තුවේ මිනිස්සු මොනවද නේද? ගවයාට නමස්කාර කරා. right? ගව රූපයට නමස්කාර කරා. ඊට පස්සේ නයිල් නදියට නමස්කාර කරා නේද? අහසට ඉරට රාහ් දෙයියන්ට නේද? දැන් රාහ් කියනකොට ලංකාවේ රාවණ කියලා කියා ගන්නවා නේද? රාවණා ඉරට සූර්යයට නමස්කාර කරපුවා රාවණාගේ පරම්පරාවේ ගෙනාය කියලා. ඔව් මේක තමයි ඇත්ත. අපේ ලංකාවේ ඇත්තට මොනවද කරේ? අපි ඉරට නමස්කාර කරනවා, හන්දට නමස්කාර කරනවා, ගස්කල් වලට නමස්කාර කරනවා. ඉරට අපි වඳිනවා. ඒ නිසා තමයි සූර්ය මංගල්‍යය පවත්වන්නේ අපි. ඉර තමයි ජීවය දුන්නේ. ඒ නිසා
ඉරට අපි වඳිනවා කියලා කියනවා. හැබැයි බයිබලයේ කියනවා දෙවියන් වහන්සේ පෙනී දෙවියන් වහන්සේගේ දෙවිකම උන්වහන්සේගේ ඥානය බුද්ධිය ප්‍රඥාව පෙනී මිනිසයා තමන්ගේ මනසේ කල්පනාවේ හැටියට තමන්ටම රූපයක් හදාගෙන මෙන්න ඉර තමයි අපේ සියලුම ජීවයේ මුල කියලා ඔවුන් ප්‍රඥාවන්තයයි හිතාගෙන මෝඩ වැඩ කරනවා. ඒ තමයි මෞංකාරය ඉඳිද්දී මැවිල්ලට නමස්කාර කිරීම. මේක තමයි මෝඩකම කියලා බයිබලයේ කියන්නේ. මේක තමයි මිනිසයා කරගත්ත ග්‍රේට් එක්ස්චේන්ජ් එක. මේක තමයි මිනිසයා කරගත්ත ශ්‍රේෂ්ඨ සහ පහත්ම හුවමාරුව. ඒ හුවමාරුව තමයි දෙවියන් වහන්සේව රිප්ලේස් කරා. නේද? අපි දන්නවා නේද? ඉන්දිය දර්ශන වලට අපි දන්නවා ඉන්දිය ශිෂ්ටාචාරන අපි දකිනවා වැස්සට වඳිනවා නේද? මුදල් වලට වඳිනවා, ධනයට නේද? ධනයට වඳිනවා, බලයට වඳිනවා, අකුණු වලට වඳිනවා, ශාස්ත්‍රීයත්වයට වඳිනවා නේද? ලිංගේන්ද්‍රියට වඳිනවා නේද? ඔය ලිංගේන්ද්‍රයට වැඳීම හැම සංස්කෘතිකම තිබෙලා තියෙනවා. ජපානයේ ලිංගේන්ද්‍රයට වඳිනවා, ඉන්දියාවේ ලිංගේන්ද්‍රයට වඳිනවා, ලංකාවේ ලිංගේන්ද්‍රයට වඳිනවා නේද? ඊළඟට ඊජිප්තුවේ ලිංගේන්ද්‍රයට වඳලා තියෙනවා. ඊළඟට පුරාණ ඊශ්‍රායලයේ හිටියා ඒ කාලේ කානානීවරු ලිංගේන්ද්‍රයට වැඳලා මැවිල්ලට වඳිනවා, ලිංගයට වඳිනවා. ඒ ජීවය එතනින් පටන් ගන්නවා කියලා හිතාගෙන. right? මේක තමයි මනුස්සයා හිතාමතා කරපු දේ. එහෙනම් අපි දකිනවා සෑම ශිෂ්ටාචාරයකම මේක තිබුණා. මොකද්ද? දෙවියන් වහන්සේ පෙනී ඔවුන් තමන්ගේ සිතේ කල්පනාවේ හැටියට වෙන දෙයකට නමස්කාර කරන්න පටන් ගත්තා. තමුන්ගේ සිතේ කල්පනා. ඒකල ඔවුන් ඒක සාධාරීකරණය කරනවා. මොකද්ද? සර්වබලධාරී දෙවි කෙනෙක් කෙරේ විශ්වාසය තැබීම මෝඩකම. ඒකට වඩා ප්‍රඥාවන්තයි අපි මේ රූප වලට වඳින එක. ඒ විතරක් නෙමෙයි බැලුවොත් එහෙම philosophies of the world නේද? වර්තමාන සහ පුරාණ දර්ශනයන් දිහා බැලුවොත් එහෙම පුරාණ දර්ශනයන් නේද? පුරාණ දර්ශනයන් වල නේද? පුරාණ දර්ශනයක කියනවා නේද? ෆිලොසොෆි එක කියනවා මොකද්ද? මේ ජීවය ආරම්භ වුණේ කොහොමද? වෙන කොහෙදෝ දිව්‍ය ලෝකෙක ඉඳලා මේ ශරීරයක් නැති I know right වෙන කොහෙදෝ දිව්‍ය ලෝකෙක ඉඳලා ශරීරයක් නැති දීවීන් ඇවිල්ලා නේද මේ පොළොවට ඇවිල්ලා පොළේ තිබුණා වූ මේ ක්ෂීරය වගේ තිබුණා වූ දෙයක් කාලා ඊට පස්සේ ඒකේ තෘෂ්ණාව ඇති කරගෙන right ඊට පස්සේ අපේ ශරීරයක් ඇවිල්ලා right බොහොම ලස්සනයි මේක. හැබැයි ඒ පුරාණ දර්ශනේ පැහැදිලි කරලා දෙන්නේ නැහැ. ඒ දිව්‍ය ලෝකයට ඒ මිනිස්සු ආවේ කොහොමද කියලා. right? ඒ දිව්‍ය ලෝකයට ශරීර නැති බුද්ධිය විතර තුන ජීවියෙක් ඇති උනේ කොහොමද කියලා ඔවුන් පැහැදිලි කරලා දෙන්නේ නැහැ. right? දැන් ඕකම නූතන ෆිලොසොෆි එකක් තියෙනවා. ඒකට තමයි අපි කියන්නේ පැන්ස්පර්මියා කියලා. පැන්ස්පර්මියා කියලා කියන්නේ මොකද්ද? ජීවය පොළොවට වෙන කොහෙන් හරි ආවා. පුරාණ දර්ශනයේ කියපු දෙයම විද්‍යාඥයෝ නැවතත් කියනවා. මොකද්ද කියන්නේ? පොළොව මත ජීවය එන්න ඇත්තේ වෙන කොහෙන් හරි. ඔවුන් කියන දෙවියන් වහන්සේ මේක කරන්න බෑ පොළොව මත. පොළොව මත මිනිස්සුව නිර්මාණය කරන්න දෙවියන් වහන්සේ නෙමෙයි මුල් වෙලා තියෙන්නේ. වෙන කොහෙන් හරි උල්කාපාතයකින් හරි මොකක් හරි දෙයකින් වෙන විශ්වයේ ඈත කොනක ඉඳලා ජීවය පොළොවට ඇවිල්ලා තියෙනවා. එතකොට අපි මේ විද්‍යාඥයන් අහන්න දෙන ප්‍රශ්න තමයි එතකොට එතෙන්ද ජීවය ආවේ කොහොමද? එතෙන් නැද්ද වෙන කොහෙන් හරි? ඒකට තව වෙන කොහෙන් හරි ඇවිල්ලා තියෙනවා. ඔබට තේරෙනවද? ඔවුන් තමන් ප්‍රඥාවන්තයයි කියමින් තමන්ගේ අඥාන සිත් අඳුරුණා. right? ඔවුන්ට දෙවියන් වහන්සේව හිතාමතා මාරු කිරීමේ ප්‍රතිඵලයක් හැටියට ඔවුන් අඛණ්ඩවම තමන්ගේ අඥානකමින් අන්ධකාරයට අඳුරට ඔවුන් ඉවත්වලා යනවා. ඒ විතරක් මේ අපි දැන් බැලුවොත් එම සයන්ටිසම් කියලා අපි කියනවා නේද? නූතන විද්‍යාව ආගම. දැන් ඒක අපි ප්‍රකාශ කරනවා මේක අහලා හැමෝටම නූතන විද්‍යාව යන බොහෝ දෙනෙකුට ආගම. විද්‍යාව කියලා කියන්නේ විද්‍යාත්මක ක්‍රමයක් නෙමෙයි. අද කාලේ විද්‍යාව කියලා කියන්නේ ආගම. ඒකට හේතුව 160ක් විද්‍යාඥයෝ අද ලෝකේ විද්‍යාව තමන් ආගමක් හැටියට අදහන්නේ. ඔවුන් ඩෙලිබරේට්ලි හිතාමතා දෙවියන් වහන්සේව ඉවත් කරනවා. නමුත් ඔබ දන්නවද නූතන විද්‍යාව ආරම්භ වෙන්නේ නැචරල් සයන්සස් ආරම්භ වෙන්නේ විද්‍යාඥයන්ට එදා හිටපු විද්‍යාඥයෝ තමන්ට තේරුණා දෙවියන් වහන්සේ තමයි විශ්ව නිර්මාණය කරලා තියෙන පොළොව නිර්මාණය කරලා තියෙන කියලා. ඕන් මේ රෝම පොත අධ්‍යයනය කරද්දී අයිසැක් නිව්ටන් වගේ අයට නයි මෙයාට තේරුණා මයිකල් ෆැරඩේ, ගැලීලියෝ ගැලීලි, කොපර්නිකස්, කෙප්ලර්
මේ අයට තේරුණා දෙවියන් වහන්සේ තමයි විශ්වය නිර්මාණය කරලා තියෙන. ඒ නිසා අපි බලමු දෙවියන් වහන්සේගේ ෆින්ගර්ප්‍රින්ට්ස් තියෙනවද කියලා. එහෙම තමයි නැචරල් සයන්ස් ආරම්භ වුනේ. හැබැයි පසු කාලයකට කොට මේක හයිජැක් කරනවා මේ මොනවද කියන අධේවාදී කණ්ඩායම විසින්. ඒ නිසා උන් කියනවා දෙවියන් වහන්සේ කෙනෙක් නෑ කියලා. ඒ සයන්ටිසම් කරන අය නේද? අපි දැක්කොත් එහෙම theory of evolution නේද? පරිණාමවාදය ගත්තාම මොනවද උන් කරන්නේ? පරිණාමවාදය තුලින් උන් මොනවද කියන්නේ? මනුෂ්‍යයා සංකීර්ණ සරලත්වයේ සිට සංකීර්ණත්වයට වර්ධනය වුණා නේද? බඩගා යන ඉස්සලම මුහුදේ හිටපු ඉස්සලම රසායනික හොද්දක් හැදුනා. ඒ හොද්ද ඊට පස්සේ පොඩි සෛලයක් බවට පත් වුණා. ඊට පස්සේ සෛලය පොඩි පද්ධතියක් වුණා. ඒ පද්ධතිය මුහුද තිබිලා මුහුදෙන් ගොඩට ආවා. බඩගාගෙන ආවා. ඊට පස්සේ ටික දවසකින් ඒක බඩගානට ඒකේ නේද? අතපය එන්න ආවා. ඊට පස්සේ ඇහැ ඩිවලොප් වුණා ආලෝකයට සංවේදී වෙලා. ඒකට තමයි කිව්වේ අර irreducible complexity කියලා. කවදාවත් එහෙම වෙන්න බෑ. right? ඒ විතරක් නෙමෙයි ඒකෙන්ම රිෆියුට් කරන එකට හේතුව ඇයි එහෙම කියන්නේ? අවුරුදු මිලියන ගානකට ඔය කියන විදිහට තිබුණා නම් පොළවේ මුහුදේ තියෙන ආම්ලිකතාවය ඉතාම වැඩි සහ පොළවේ තිබුණු කන්ඩිෂන් එක විද්‍යාඥයෝ ඕන් කියන විදිහටම ඉතාම හොස්ටයිල් ජීවයකට අධික උෂ්ණයි ඒ වගේම අධික ලෙස ආම්ලිකයි. එහෙනම් මුහුදේ ජීවියක් ඇති වෙන්න විදිහකුත් නැහැ. right? ඒ විතරක් නෙමෙයි නේද? අපි දන්නවා ස්වභාවික වර්ණය සහ natural selection එක හරහා ඕන් කියන විදිහට නේ බලවතා දුබලා මැඩගෙන ආව කවදාවත් වෙන්න විදියක් නැහැ. ඒ වගේම අපි දන්නවා මොනවාද මේ අන්තර් දෙක විශේෂ දෙකක් අතර අන්තර් අභිජනනයේ සර්වජනිතයක් දී නොවේ. එහෙනම් රැන්ඩම් මියුටේෂන්ස් වලින් කවදාවත් සංකීර්ණ ජීවියක් නිර්මාණය වෙන්න බෑ. right? මේ සියල්ල තිබෙද්දී ඕන් මොනවද කරන්නේ? ඕන් කරන්නේ දෙවියන් වහන්සේට දිව්‍ය ස්ථානයේ නේද? they exchange the plain truth of God to a lie. නේද? එයාලා මේක මාරු කරලා මොනවද උන් කරා කියලා මෙතන කියන්නේ. ඔවුන් ඔවුන් මෙලෙස කියන මොනවද කියන්නේ? එබැවින් තම නිසිත තෘෂ්ණා කරන මෞංකාරයක් නෝ මැවිල්ලට නමස්කාර කරමින් මෙහෙ කළ නිසාය. වාව්. මොකද්ද කරේ ඔවුන්? මෞංකාරයක් නොව මැවිල්ලට නමස්කාර කරන්න පටන් ගත්තා. මෙතන කියනවා නමස්කාරට කියලා දීලා තියෙන ග්‍රීක වචනේ සෙබසෝමයි. ඒ වගේම සර්ව් නැත්නම් සේවය කරාට තියෙන ලැට්‍රියෝ මේ වචන දෙකම නව ගිවිස් මේ නමස්කාරට භාවිතා කරන වචන. නේද? එහෙමනම් මොනවාද මේ මිනිස්සයා කරේ? මේ දෙවියන් වහන්සේ ගැන දැනම ඔවුන් දෙවියන් වහන්සේට ලැබිය යුතු ගෞරවය ඔවුන් තමන්ගේ සිතේ කල්පනාවන් වලින් එනා වූ අඥාන අදහස් වලට මාරු කරලා ඔවුන් ඒට නමස්කාර කරා. මෙන්න මේක තමයි මිනිස්සයා කරපු ලොකුම පාපය. මේක තමයි මිනිස්සයාගේ ලොකුම ඔවුන් වරද්දගත් ස්ථානය. සියලු මිනිසයන් දෙවියන් වහන්සේ ගැන දැන හදවතින් දැන ප්‍රඥාවෙන් දැක ඔවුන් වෙන දේවල් නමස්කාර කරා. ඒකට හේතුව ඇයි දෙවියන් වහන්සේට මිනිස්සයා මෙලෙස බය? ඔවුන් දෙවියන් වහන්සේ මෙන්න මේක තමයි රහසය. ඇයි ඔවුන් මාරු කරේ? ඔවුන් දෙවියන් වහන්සේ ඇක්නොලෙජ් කරා නම් දෙවියන් වහන්සේ ඉන්න බව ඔවුන් පිළිගත්තා නම් ඔවුන්ට සිද්ධ වෙනවා දෙවියන් වහන්සේට උත්තර දෙන්න. මම කියන කාරණාව පැහැදිලිද? ඔවුන් දෙවියන් වහන්සේ පිළිගත්තා නම් ඔවුන්ට සිද්ධ වෙනවා දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවට කීකරුවට සහ දෙවියන් වහන්සේට ගණන් දෙන්න. එහෙම ගණන් දෙන්න ගියොත් ඔවුන්ගේ සිත්වල තිබෙනා වූ ඒ පාපිෂ්ඨ බවට ඔවුන්ට ගණන් දීමක් කරන්න වෙනවා. ඇයි අද මිනිසයන් දෙවියන් වහන්සේව පිළිගන්නේ නැත්තේ? ඇයි? ඒකට හේතුව තමන්ට ඇබෝෂන් එකක් කරන්න ඕන වුණාම තමන්ට මොනවද ඇබෝෂන් එක කියනවද? ගබ්සාවක් කරන්න ඕන වුණාම ඔවුන් දන්නවා දෙවියන් වහන්සේ ඉන්නවා ගණන් දෙන්න ඕන කියලා. ඒ නිසා මොනවද කියන්නේ? නෑ දෙවි කෙනෙක් නැවුවේ නෑ. මේක අහම්බෙන් සිද්ධ වුනේ. right? මේක අහම්බෙන් ආපු දෙයක්. අපේ ශරීරය කියන්නේ තාරකාවල දූවලිය වලින් හැදුනා වූ නේද? අපේ ශරීරයේ එලිමන්ට්ස් තියෙන්නත් වෙන කොහේ හරි ග්‍රහ ලෝකයක අපි නිකන් අහම්බක්. ඒ නිසා මේ ශරීරයේ කිසි වැඩක් නැහැ. ඒ නිසා මගේ බඩ ඇතුළේ ඉපදෙන්න ඉන්නා වූ ජීවියක් නිකන් ජීවයක් විතරයි. ඒ නිසා මට ඒක විනාශ කරන්න පුළුවන් කියනවා තර්කයට උන් එනවා. right? ඒකට හේතුව දෙවියන් වහන්සේට ගණන් දෙන්න වෙන නිසා.
අපි තුමු සමලිංගික සේවනය කරලා සමලිංගික විවාහයක් කරගන්න ඕන වුණාම මොනවද කියන්නේ? නෑ දෙවියන් වහන්සේ කියලා කෙනෙක් නෑ. මේක අහඹු නිර්මාණයක්. අපි වඳුරාගෙන් පැවතාපු අය. වඳුරාගේ නැට්ට කොට වෙලා තමයි මම නිර්මාණය වෙලා තියෙන්නේ කියලා ඔවුන් විශ්වාස කරනවා. ඒ නිසා කියනවා මිනිස්යාට කිසි අරමුණක් නැහැ. ඒ නිසා මිනිස්යාට දෙවි කෙනෙක් ඕනෙත් නැහැ. සුද්ධ දෙවි කෙනෙක් ඇත්තෙත් නැහැ. එයාගේ නීතියක් නැහැ. අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා ඒ ඕන දෙයක් කරන්න පුළුවන් නිසා මට පිරිමියෙක් විවාහ කරගන්න පුළුවන්. ගෑණියෙකුට ගෑණියෙක් විවාහ කරගන්න පුළුවන් කියලා ඕන් කියනවා. මේකට තමයි කියන්නේ බටහිර ප්‍රොග්‍රෙසිවිසම් කියලා. නේද? ප්‍රොග්‍රෙසිවිස්ට් right එහෙම නැත්නම් ප්‍රොග්‍රස් වෙනවා කියලා කියනවා. මේක තමයි අර්ථය. ඒ නිසා උන්ට සිද්ධ වෙනවා තමන්ගේ ග්‍රීඩ් එක නේද? තමන්ගේ තිබුණා වූ පෙරේතකම නැත්නම් මසුරුකම දෙවියන් වහන්සේ ඒකට ගණන් ඉල්ලනවා. ඒ නිසා තමයි උන්ට සිද්ධ වෙනවා දෙවියන් වහන්සේ නෑ දෙවි කෙනෙක් නෑ මේ විශ්වයේ නිකන් නිර්මාණයක්. නේද? ඒ විතරක් නෙමෙයි. ඕන් මසුරුකම වැඩි වුණාම තමන්ට දෙවිවරු හදා ගන්නවා. නේද? අතින් රත්තරන් කාසි ගන්න දෙවිවරු හදා ගන්නවා. නේද? ධනයට අධිපති දෙවි කෙනෙක් හදා ගන්නවා. ඇයි ඒ? එතකොට උන්ට පුළුවන් ධනයට නමස්කාර කරමින් ධනය ඇති තරම් තමන්ගේ ජීවිතේ ගොඩ ගස්ස ගන්න. ඒ නිසා අපි කියමු ගීතාවලිය 14 එකේ. ගීතාවලිය 14 එක කවුරු කෙනෙක් කියවන්න? අඥානයා දෙවි කෙනෙක් නැතයි සිතින් කීය. පොඩක් අඥානයා දෙවි කෙනෙක් නැතයි සිතින් කීය. මෝඩෙක් තමයි මෝරෝන් කියලා අපි කියනවා නේද? මෝරෝන් තමයි කියන්නේ දෙවි කෙනෙක් නැහැ කියලා හිතින් කියන. ඇයි එහෙම කියන්නේ? පොඩ්ඩක් කියලා බලන්න ඉස්සරහට. ඔව්හු දුෂ්චරිතෙහි සිටිති. ඔවුන් දුෂ්චරිතයේ සිටිති. තමන්ගේ චරිතේ නපුරු නිසා ඔවුන්ට දෙවියන් වහන්සේට ගණන් දීමකට මූණ දෙන්න සිද්ධ වෙන නිසා ඔව් කියලා දෙවි කෙනෙක් නැහැ. ඔව්හු පිළිකුල් ක්‍රියා කළෝය. ඔව්හු පිළිකුල් ක්‍රියා කළෝය. යහපත කරන්නේ නැත. යහපත කරන්නේ නැත. මිනිස්සු තමන්ගේ තිබෙන කැරලිකාරකම පාපිෂ්ඨත්වයේ නිසාම ඔවුන් කියන අපිට දෙවියන් වහන්සේ එපා. දෙවියන් වහන්සේ එපා. ඒකට හේතුව දෙවියන් වහන්සේ කියොත් ඔවුන්ගේ දුෂ්ට ක්‍රියාවන් වලට පිළිතුරු දීමට සිද්ධ වෙනවා. තුන්වෙනි කාරණාව අපි ඉක්මනින් යමු 24 26 28 පද. 24 26 28 පද තුනේම ලස්සන වචනයක් තියෙන තමයි දෙවියන් වහන්සේ මොනවද කියන්නේ? බාර දුන්නා, පාවා දුන්නා කියලා තියෙනවා. පාවා දුන්නා මිනිස්යව. gave them over. පැරඩිඩොමයි කියලා කියන්නේ රෙකමන්ඩ් කරා නැත්නම් සරෙන්ඩර් කරා යටත් කරා එහෙම නැත්නම් බාර දුන්නා මිනිස්යන්ව. මොනවටද බාර දුන්නේ? මිනිස්යෝ හිතාමතා දෙවියන් වහන්සේ නමස්කාර කරන්නේ නැතුව මැවිල්ලට නමස්කාර කරපු නිසා මේ මහා ගෝමාරුව කරගත්තා වූ නිසා දෙවියන් වහන්සේ වෙනුවට තමන්ගේ සිතින් මවාගත්ත රූපයකට චිත්‍රයකට සංකල්පයකට දෙවියන් වහන්සේ දීතු ස්ථානේ දීලා දෙවියන් වහන්සේ රූපෙන් අයින් කරලා තමන්ට දෙවියන් වහන්සේ ගැලපෙන්නේ නැහැ ෆිට නැහැ කියලා නේද? මෙතන කියනවා නේද? මෙතන මොනවද කියන්නේ? ඒ නිසා දෙවියන් වහන්සේ ඔවුන් නීච තෘෂ්ණාවට බාර දුන්සේක. ඒ නිසා දෙවියන් වහන්සේ ඔවුන් නීච 24 වෙනි පදයේද? 26. 24 පද කියන සිතේ තෘෂ්ණා කරනකොට තමුන්ගේ ශරීර වලට අවමාන කරගෙන දෙවියන් වහන්සේ අපවිත්‍රකමට පාවා දුන්නා. අපවිත්‍රකමට පාවා දුන්නා. ඊළඟට පද කියන 26 වෙනි පදේ ඒ නිසා දෙවියන් වහන්සේ ඔවුන් නීච තෘෂ්ණාවට බාර දුන්නා. ඊට පස්සේ 28 වෙනි පදේ මොකද්ද කියන්නේ? තවද ඔවුන් දෙවියන් වහන්සේ දැනගන්ට අකමැතිව සිටි බැවින් නුසුදුසු දේ කරන පිණිස දෙවියන් වහන්සේ ඔවුන් ජඩ සිතකට පාවා දුන්නා. මෙහෙනම් දෙවියන් වහන්සේ මොකද්ද ගත තියෙන්නේ? දෙවියන් වහන්සේගේ රිට්‍රිබියුෂන් එක තමයි right දෙනස් කෝ have it your way. ඔයාලගේ කැමති විදිහට නම් ඔයාලා කරගන්න. මේක තමයි දෙවියන් වහන්සේ කරේ. මිනිස්යාගේ නීත තෘෂ්ණාව වලට දෙවියන් වහන්සේ වුණව පාවා දුන්නා. ජඩ සිතට පාවා දුන්නා. ඒ මිනිස්යාගේ පෞකාර සිතුවිල්ලට පෞකාර ජීවිත රටාවට දෙවියන් වහන්සේ ඉඩ ඇරියා. ඉඩ ඇරලා තමන්ගේ ශරීරයට අවමාන කරගන්න, තමන්ගේ ජීවිත නාසික ශරීරයට අවමාන කරගන්නවා කියලා කියනවාද? ඩිග්‍රේඩින් නේද? ඩිස්ऑනර් තමන්ගේ ශරීරයට අවමාන කරගන්නවා නේද? වර්තමානයේ මිනිස්සු මොනවද කරන්නේ? පිරිමි ලංකාවේ දැක්කනේ Facebook එකේ එහෙම පේනවනේ දැන් ලංකාවේ. පිරිමි සාරි අඳගෙන රොයල් පාටි දානවා. ශරීරයට අවමාන කරගන්නවා. පිරිමියෙක් ජීවත් වෙද්දී මාර්ගන් නපුංසකේ කටිට හැසිරෙනවා. නේද? ඒ වගේම ගැහැණු අය පිරිමියා විදිහට හැසිරෙනවා. තමන්ගේ ශරීරය ඔබ දැක්කද? අනවශ්‍ය විදිහට ටැටූස් ගහගෙන දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි ශරීරය අවමාන කරගන්නවා. මේක යක්ෂයාගේ ක්‍රමය කොහමද? අන්හයි කරගන්නවා. දැකලා තියෙනවද? කොණ්ඩේ තට්ටේ ගාලා අන්හයි කරගන්නවා. ඒ වගේම දිව කපා ගන්නවා. දිව සර්පෙක් වගේ දෙකට මැදින් කපා ගන්නවා.
right ඒ වගේම ඇස්වල සුදු ඉංග්‍රියාව ටැටූ කරලා සම්පූර්ණයෙන් ඇස් දෙක කළු කරගන්නවා. නහය සම්පූර්ණයෙන් කපලා මේක මිනි හිස් කබලක් වගේ කරගන්නවා. ශරීරය පුරා ටැටූස් ගහගෙන ශරීරේ ගණ්ඩ දෙයක් නැති කරගන්නවා. ඒ විතරක් නෙමෙයි ට්‍රාන්ස්ජෙන්ඩර් කියලා අපි කියන ශරීරය තමන්ට දුන්නා ශරීරය තමන් කපලා වෙන ලිංගේන්ද්‍රයන් හයි කරගන්නවා. මෙන්න ශරීරයට අවමාන කරගන්නවා. මෙන්න තමන්ගේ ශරීරයට දිස්වන කරගන්නවා. දෙවියන් වහන්සේ මාලා තිබෙනා වූ ක්‍රමයට සම්පූර්ණ ජීවිත වෙනස් කරගන්නවා. ඒ විතරක් නෙමෙයි නේද? ඔවුන් එක එක ඔවුන්ගේ සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක වෙනස් කරලා තියෙනවා. අද පුරුෂයෝ එක්ක කාමරාගයෙන් මත් වෙලා, ස්ත්‍රීන් එක්ක කාමරාගයෙන් මත් වෙලා. ඒ විතරක් නෙමෙයි වර්තමානයේ මොනවද කරන්නේ? බීස්ටිලිටි ඇවිල්ලා තියෙනවා. දැන් සතුන් නැවතවාර කරගෙන නොවාගේ කාලේ වගේ සතුන්ව විවාහ කරගන්නවා. දන්නවද? දැන් සතුන්ව විවාහ කරගන්නවා. ඒ විතරක් නෙමෙයි තමන්ව විවාහ කරගන්නවා. දැන් අලුත්ම එක තමයි self marriage. තමන්ව මැද ගන්නවා. right? ඒ විතරක් නෙමෙයි. අද තියෙනවා මොනවද ඒක කියන්නේ මේ බහු විවාහයන් කරගන්නවා. right? මේ වගේ දේවල් කරගෙන ඔවුන් තමන්ගේ ඔරියන්ටේෂන් එක ජීවිත වෙනස් කරගෙන ඒ විතරක් නෙමෙයි ජඩ සිතකට දෙවියන් වහන්සේ උන පාවා දුන්න නිසා ඒ කියන්නේ ඔවුන්ගේ ජරා සිතුවිලි වලට දෙවියන් වහන්සේ උන් පාවා දුන්න නිසා ඔවුන් සියලු ආකාර පාපිෂ්ඨ ක්‍රියාවල යෙදී සිටිනවා. එහෙමනම් ඔබට තේරෙනවද මගේ සහෝදරයා සහෝදරි අපි මේ පැත්ත බලමු. අපි එන තේරෙනවද දෙවියන් වහන්සේ මිනිසයා විනිශ්චය කිරීමට පදනමක් තියෙන තමයි දෙවියන් වහන්සේ තමන්ගේ දෙවිකම, තමන්ගේ ශුද්ධකම, තමන්ගේ ප්‍රඥාව, තමන්ගේ දැනුම, තමන්ගේ බලය මේ සියල්ලම මිනිසයාට පෙන්වලා තියෙද්දි, තමන්ගේ මැවිල්ල තුලින් පෙන්වලා තියෙද්දි මිනිසයා සිතාමතාම දෙවියන් වහන්සේට යුතු නමස්කාරය දෙවියන් වහන්සේගෙන් ඉවත් කරලා ඔවුන් තමන්ගේම සිතුවිලි වලට තමන්ගේම අදහස් වලට ගැළපෙන ලෙස තමන්ටම කැමති දෙවි කෙනෙක් පත් කරගත්තා. මේ ඒ කරගත්ත විතරක් නෙමෙයි ඔවුන් තමන්ගේ ආශාවල් සාධාරණ කරගත්තා. ඒ නිසා දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨයි මිනිස්යාව විනිශ්චය කරද්දී පාවුතුමා මේක තමයි යෝජනා කරන්නේ. දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨයි මිනිස්යාට ඔහුගේ පාපයේ යුතු දඬුවම දෙද්දී. ඒ නිසා කාටවත් කියන්න බෑ දෙවියන් වහන්සේ අධර්මිෂ්ඨයි. ඒකට හේතුව දෙවියන් වහන්සේ අපේ පව් වලට දඬුවම් කරනවා. කොහොයා දෙවි කෙනෙක් හිටියනම් එයා අපිට පෙන්වන්න දෙපෑ එයා ඉන්නවා කියලා. දෙවියන් වහන්සේ අයියා අපිට දඬුවම් කරන්නේ අපි දන්නේ නැහැ හැම දෙවි කෙනෙක් හිටියා කියලා. අයියා අපි නිරේට දාන්නේ. අපි ඇයි මේ රූපෝට නමස්කාර කරන ගමන් අයියා අපිව දැම්මේ කියලා නෑ අපිට කාටවත් එහෙම කියන්න හැකියාවක් නැහැ. ඒකට හේතුව පාවුල්තුමා පැහැදිලියෙන් කියනවා දෙවියන් වහන්සේගේ දෙවිකම තමන්ගේ චරිත ගුණාංග ඕනෙම මෝඩයෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට උන්වහන්සේ විශ්වයේ තබා තිබෙනවා. ඒ නිසා ඔබට විශේෂ එඩිතරව වන සුද්ධ ලියවිල්ල අවශ්‍ය වන්නේ නැහැ දෙවියන් වහන්සේ ඉන්නවා කියලා දැනගන්න. තව තැනක පවුතුමා යෝජනා කරන උන්වහන්සේගේ ව්‍යවස්ථාව සාමාන්‍ය මිනිසුන්ගේ දෙවියන් වහන්සේව දන්නේ නැති අයගේ හෘද සාක්ෂිය ලියා තිබෙනවා. හෘද සාක්ෂියම දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව ලියා තිබෙනවා. එහෙනම් හෘද සාක්ෂිය තුළම මිනිස්යාට තිබෙනවා හොඳ නරක ගැන අවබෝධයක්. ඒ නිසා උන්වහන්සේ ඔබ මාව අපේ පෞකාරකම නිසා විනිශ්චය කරද්දී ඔබට කියන්න බෑ නෑ දෙවියන් වහන්සේට ඒක අයිතියක් නෑ කියලා. ඒකට හේතුව උන්වහන්සේ තමන් ගැනත් තමන්ගේ චරිත ගුණාංග ගැනත් විශ්වයේ සහ ඔබගේ හෘද සාක්ෂිය තුළ සාක්ෂිදාරලා ඉවරයි සුද්ධ දෙවියන් වහන්සේ කියනවා. ඒ නිසා මේ උදෑසන අපි මොනවද කරන්න ඕනේ? 17 වෙනි පදේ නැවත වාරයක් කිව්ව මොකද්ද? ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වේ. ඔබ මම දෙවියන් වහන්සේව දන්නා වූ අය. දෙවියන් වහන්සේ දන්නා වූ අය ඇදහිල්ලෙන් ජීවත් වේ. මොකද්ද ඇදහිල්ලේ ජීවිතය කියලා කියන්නේ? Faith is not a blind adherence but based on our existence, but base our existence in God through our knowledge of Him, the knowledge that comes through experience and rationale by examining the evidence from natural and special revelation of Him. මේක මගේ නිර්වචනය. මොකක්ද ඇදහිල්ලේ ජීවිතය කියලා කියන්නේ? ඇදහිල්ලේ ජීවිතය කියලා කියන්නේ නිකන් අන්ධ භක්තියෙන් මේ බයිබලයේ ලියලා තියෙන නිසා අපි පිළිගන්නවා කියන එක නෙමෙයි. එහෙම නැත්නම් අන්ධ භක්තියෙන් අපිට අපේ අම්මලා තාත්තලා කිව්ව නිසා අපි පිළිගන්නවා කියන එක නෙමෙයි. නමුත් අපේ එක්සිස්ටන්ස් එක නැත්නම් අපේ පැවැත්ම දෙවියන් වහන්සේ මත අපි රඳා පවතිනවා. අපේ මුළු පැවැත්ම අපි ඇංක කරනවා. නැත්නම් අපි නැංගුරම් දාන අපේ ජීවිතේ මොකක් තුළද? දෙවියන් වහන්සේ ගැන දැනගැනීමෙන්. මේ දැනගැනීම කොහොමද එන්නේ? මේ දැනගැනීමෙන්නේ through experience. අපිට තිබෙනා අත්දැකීමෙන්. දෙවියන් වහන්සේ ඉන්නවා කියන එක අපිට තියෙන අත්දැකීමෙන් සහ අපිට දීලා තිබෙනා මේ තර්ක බුද්ධිමය හැකියාවෙන්
ඒ වගේම දෙවියන් වහන්සේගේ ආත්මය තුලින් දීලා තිබෙනවා නැසිගේ එළිදරව්වේ වචනේ. එහෙනම් අපිට කීප ක්‍රමයකටම අපිට දෙවියන් වහන්සේ ගැන දැනගන්න පුළුවන්. මොකද්ද? අපේ අත්දැකීමෙන්, අපේ සාමාන්‍ය තර්කන බුද්ධිය හැකියාවෙන් මේ විශ්වය දිහා බලලා. ඊට පස්සේ උන්වහන්සේගේ ආත්මය කරකට උන්වහන්සේගේ විශේෂ එළිදරව් වන සුද්ධ ලියවිල්ල දිහා බලලා අපිට අපේ ජීවිතේ නිසක කරගන්න පුළුවන්. සැක නැතුව කියන්න පුළුවන් දෙවියන් වහන්සේ ඉන්නවා. උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේ සියල්ලම මැව්වා. ඒ නිසා මගේ මුළු ජීවිතේ උන්වහන්සේ මත රඳා පවතිනවා, තබනවා කියනවා. මේක තමයි ඇදහිල්ල කියලා කියන්නේ. ඇදහිල්ලෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ මෙන්න මේකයි. ඇදහිල්ලෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ හෙට දවසක අවශ්‍ය කරන පාරාත්තල උදෙසා දෙවියන් වහන්සේ විශ්වාස කරනවා නොවේ. ඒක ඇදහිල්ල තිබෙනා වූ පොඩි කාරණාවක් විතරයි. එහෙම නැත්නම් මට බස් එක කියන්න රුපියල් 150ක් නැහැ නේද? ඒ 150 කරේ ඇදහිල්ලෙන් ඉන්නවා නෙමෙයි. එහෙම නැත්නම් සමහරක් අපේ පාස්ටර්ස්ලා එහෙම අර Facebook එකේ දානවා දෙවියන් වහන්සේ මට බෙන්ස් කාර් එකක් දෙන්න යනවා නේද? නැත්නම් Mitsubishi Jeep එකක් දෙන්න යනවා කියන කාරණාව ඕක නෙමෙයි ධර්මිෂ්ඨ ඇදහිල්ලෙන් ජීවත් වෙයි කියලා කියන්නේ. කාර් එකක් ගන්න තියෙන ඇදහිල්ල නේද? තට්ටු තුනේ බිල්ඩින් එකක් ගහන්න තියෙන ඇදහිල්ල ඕක නෙමෙයි. අපේ මුළු පැවැත්ම, අපේ මුළු එක්සිස්ටන්ස් එක, අපේ මුළු ජීවිතය උන්වහන්සේ ඉන්නවා සහ උන්වහන්සේ සත්‍යයි කියනවා මේ දේ මත ප්‍රත්‍යක්ෂ වුණා වූ අවබෝධය මත ඇංක කරලා නැත්තම් නැංගුරන් දාලා කිසි සැකයක් නැතුව නිසක කමින් ජීවත් වීම තමයි ඇදහිල්ලේ ජීවිතය කියලා කියනවා. ඒ විතරක් නෙමෙයි. ඒ දෙවියන් වහන්සේට පෞකාර අපිව ගලවන පිරිස ක්‍රිස්තුස් යේසුස් වහන්සේ එව්වාය. උන්වහන්සේගේ පූජාවෙන් මගේ පාපයට උනා සමාව දුන්නාය. ඒ පාප පූජාව පිළිගන්නා වූ මට සදාකාල ජීවනය ලැබිලා මගේ පාපයෙන් සමාව ලැබෙනවාය සහ මම උන්වහන්සේගේ පුත්‍රයෙකුට සදාකාල ජීවිතයට අතුල් වෙනවාය කියන එක තමයි ඇදහිල්ලේ ජීවිතය කියලා කියන්නේ. ඒ නිසා මගේ සහෝදරයා සහෝදරිය අපි සුද්ධවන්තය හැටියට ධර්මිෂ්ඨයන් හැටියට ඇදහිල්ලෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ එසේනම් තව කාරණයක් තමයි ඒ දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වීම සහ නමස්කාර කිරීම. ඒ මෞංකාරයන්ට ලැබිය යුතු ඒ නමස්කාරය අපි ලබා දීම. සහ උන්වහන්සේ ඉන්න බව දන්නා නිසා උන්වහන්සේගේ ව්‍යවස්ථාවට කීකරුව, උන්වහන්සේගේ වචනයට කීකරුව අපේ මුළු චින්තනය, අපේ මුළු හැසිරීම, අපේ මුළු ජීවිත රටාව උන්වහන්සේගේ කැමැත්තට සැලැස්මට අනුව සකස් කර ගැනීමයි ඇදහිල්ලේ ජීවිතය කියලා කියන්නේ. එහෙමනම් අද අපි සාකච්ඡා කළ බැලුවා මොකද්ද පාපය? ස්වාමීන් වහන්සේගේ සත්‍ය බොරුකට මාව කිරීමේ පාපය කුමක්ද? ඒ තමයි දෙවියන් වහන්සේ ඉදිද්දී උන්වහන්සේ ගැන හෙළිදරව් කළා තියදී දැන මිනිසයා තමන් විසින් මවාගත්තා වූ, තමන් විසින් පරිකල්පනය කරගත්තා වූ යමකට දෙවියන් වහන්සේට ලැබිය යුතු නමස්කාරය මාරු කරලා ඒ මාරු කිරීම නිසා ඔවුන්ට ලැබිය යුතු දඬුවමට යුතු ලෙස පංගුකාරයන් වීම, යුතු ලෙස ඒ දඬුවම ලබා ගැනීමයි ඒ පාපේ තිබෙනා වූ රටාව වෙන්නේ. නමුත් අපි උන්වහන්සේව දන්නා අය සුද්ධකමෙන් සහ අලංකාරයෙන් අදවසේදී උන්වහන්සේ නමස්කාර කළා. අපිට දිය යුතු උන්වහන්සේ දිය යුතු ගෞරවය සහ ස්තුතිය දැන් අපි ලබා දෙමු. ඔබ සුබ සතියක්. Samadawa, Obanamadi.
come before you in the name of Jesus. And Lord, we thank you for this wonderful day that you've given us, Lord God, to cherish your goodness, Lord God, to be thankful, Lord God, to everything that you have done, Lord God. Lord, you created this universe, Lord God. Lord, out of your magnificent power and authority and wisdom, Lord God, great wisdom, Lord, you created this whole universe, Lord God. And not only that, Father, but you will reveal yourself, Lord God, as a loving God, as a powerful and as a Lord who has the all knowledge, Lord God. You have shown yourself, Lord God, to the mere human beings like us, Lord God. Lord, and you have given us this ability, Lord God, the wisdom and knowledge for us, Lord God, to understand about your statutes and about your character and your attributes, Lord God, so that, Lord God, we will know that you are existing, Lord God, to know, Lord God, that you are there, Lord God, that you live, Lord God, that you are a living God, Lord God. And yet, Lord God, many of us are failed to do that, Lord God. Many of us fail, Lord God, to recognize you, Lord God, that you are the living God, Lord God, and to worship you and to bring glory and honor to your name, Lord God. But Father, we thank you, Lord God, for this opportunity that you've given us, Lord God, through Jesus Christ, that you have given us this great opportunity, Lord God, to come to you, Lord God, to know you, Lord God, in person, personally to know you, Lord God, as who you are, Lord God, as the loving God, as the loving Creator, and as the Redeemer, Lord God, to come to you, Lord God, and to give you the due honor and worship and praise, Lord God. Lord, we thank you, Lord God, for this wonderful opportunity that you've given us, Lord God. You have called us from darkness into your marvelous light, Lord God. From the kingdom of darkness to your kingdom of light, Lord God. To be a royal priesthood, Lord God. A people that belongs to you, Lord God. And Lord God, to live the whole eternity with you, Lord God, as your children, Lord God. Lord, we thank you for this wonderful opportunity that you have bestowed upon us, Lord God. Lord, we thank you. Lord, what could we do, Lord God? Lord, what can we do, Lord God, except worshiping you and giving you all the glory and honor and, Lord God, praise, Lord God, to a loving and gracious God like you, Lord God. Lord, we stand in awe, Lord God, as we see, Lord God, as we study this universe, Lord God, and as we study your word, Lord God. We are speechless, Lord God, and we have no excuse, Lord God. We are without excuse, Lord God, but to worship you, Lord God. Lord, we worship you and we bring glory and honor to you, Lord God, knowing that you are existent, Lord God. You are the living God, Lord God, and you are the almighty creator of this whole universe, Lord God. And we worship you, Lord God, and we bring glory and honor to your loving and glorious name, Lord God. Lord, I commit all the church members unto thy loving hand, Lord God. All the members and believers of the Kingdom Heritage Church, Lord, provide for them, Lord God. Lord God, in this difficult season of their lives, Lord God, in this difficult hour in our country, Lord God, Lord, I pray that you would, Lord God, be faithful to each and every one of us, Lord God. Lord, that you will be faithful to each and every one of us, Lord God. That you will provide, Lord God, all the food, all the, Lord God, health, Lord God, all the joy and happiness they need, Lord God, all the wisdom and courage and grace and favor that is needed, Lord God, to live a, Lord God, holy and godly life on this earth, Lord God. Lord, touch each and every one of us, Lord God. Lord, I pray for those who watch this live telecast, Lord God. Lord, touch them, Lord God. Be with them. Strengthen them, Lord God. Lord, whatever their situation is, Lord God, whatever their need is, Lord God, Lord, I know, Lord, you are more than capable of, Lord God, providing and meeting their needs, Lord God. Lord, we thank you and we praise you, Father. We give you glory and we commit each and every one of us into thy loving hand. In the name of Jesus we pray. Amen. Amen. Amen.